හාකෝ යා කියන විදිහට තමයි ඉතින්. කසුනගේ ස්ක්‍රීන් එක සම්පූර්ණ මට එනවා ඒකයි. ඒ කියන්නේ උඹලා දෙන්නම මත කරන්න වෙන දෙන්නම කරපන්. හරි හරි දැන් තර්ඩ් 3 සෙක්ට් එකනොමි පටන් ගන්නවා. 3 සෙක්ට් එකනොමි කතා කරන ගත්තට පස්සේ 3 සෙක්ට් එකනොමිකට අලුතෙන් එන්නේ 2 සෙක්ට් එකට වඩා ගවර්න්මන්ට් එක විතරයි. ඒතර ගවර්න්මන්ට් එක අලුතෙන් ආවහම 3 සෙක්ට් එකනොමි එකට ගවර්න්මන්ට් එක හින්දා ටැක්ස් කියලා එකකුත් එනවා, ගවර්න්මන්ට් එක්ස්පෙන්සර්ස් කියලා එකකුත් එනවා. එතකොට ගවර්න්මන්ට් එක්ස්පෙන්සර්ස් ගැන කතා කරොත් ගවර්න්මන්ට් එක්ස්පෙන්සර්ස් කියලා කියන්නේ ගවර්න්මන්ට් එකේ කන්සම්ප්ෂන් එක. එතකොට ගවර්න්මන්ට් එකේ කන්සම්ප්ෂන් එක සාමාන්‍යයෙන් අපි ගන්නේ එක්සෝජීනියස් වැලියු එකක් විදිහට. එක්සෝජීනියස් කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් ඔටෝනොමස් කම්පෝනන්ට් එකක් විදිහට තමයි ගවර්න්මන්ට් එක්ස්පෙන්සර්ස් කියන එක සලකන්නේ. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන මොඩල් එකට ආවත් අපි දිගටම ගන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්සර්ස් කියන එක එක්සෝජීනියස් එකක් විදිහට. හැබැයි ටැක්ස් එකට ආවොත් ටැක්ස් එක කියන එක හින්දා මේ 3 සෙක්ට් ඉකොනොමි එක අපිට කොටස් දෙකකට කඩන්න වෙනවා. එකක් තමයි ඉන්ටර්මීඩියට් වර්ෂන්, අනිත් එක තමයි ප්‍රොපර් වර්ෂන්. එතකොට ඉන්ටර්මීඩියට් වර්ෂන් ගැන මුලින් කතා කරොත් ඉන්ටර්මීඩියට් වර්ෂන් කියලා කියන්නේ ටැක්ස් කියන එක කන්සිඩර් කරනවා එක්සෝජීනියස් වැලියු එකක් විදිහට. එතකොට ටැක්ස් කියන එකට ඉන්කම් එකත් එක්ක රිලේටඩ් අයිටම් එකක් නැහැ. ටැක්ස් එක කියලා කියන්නේ අපි ගන්නේ එක දෙයක් විදිහට. ඒ කියන්නේ එක්සෝජීනියස් නැත්නම් ඔටෝනොමස් කම්පෝනන්ට් එකක් විදිහට විතරයි. ටැක්ස් කියන එක වෙනස් වෙන්නේ නැහැ. ආදායම් මට්ටම කොච්චර වෙනස් වුණත් ටැක්ස් කියන එක වෙනස් වෙන්නේ නැති විදිහට සලකලා අපි ගන්නවා ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේදී. එතකොට ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේදී අපි මේ විදිහට සැලකුවාම ෆික්ස් වැලියු එකක් තමයි ටැක්ස් එක. ටැක්ස් කියන එක වෙනස් වෙන්නේ නැහැ. නමුත් ප්‍රොපර් වර්ෂන් එකේ ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේ මේන් ඩිෆරන්ස් එක තමයි ප්‍රොපර් වර්ෂන් එකේදී ටැක්ස් කියන එක සලකන්නේ. අපි ගන්නේ ෆික්ස් amount එකකුත් තියෙනවා, ඒ වගේම මාජිනල් amount එකකුත් තියෙනවා. නැත්නම් ඉන්කම් එකත් එක්ක චේන්ජ් වෙන amount එකකුත් තියෙනවා. එතකොට ටැක්ස් කියන එකේ ෆික්ස් කෑල්ලකුයි වේරියබල් කෑල්ලකුයි දෙකක් තියෙනවා. හැබැයි ඉන්ටර්මීඩියට් එකේදී තියෙන්නේ ෆික්ස් කෑල්ලක් විතරයි. වේරියබල් එකක් නැහැ. එතකොට ඒක තමයි ඉන්ටර්මීඩියට් වර්ෂන් එකයි ප්‍රොපර් වර්ෂන් එකයි මේන් ඩිෆරන්ස් එක වෙන්නේ. හරිද? එතකොට හරි. එතකොට දැන් අපි කතා කරොත් AD ෆන්ක්ෂන් එක ගැන. 3 සෙක්ට් ඉකොනොමික් එකේදී AD ෆන්ක්ෂන් එක ගැන. AD ෆන්ක්ෂන් එක එන්නේ C ධන I ධන G. ඒ වගේම කන්සම්ප්ෂන් ෆන්ක්ෂන් එක ඒ විදිහට වෙනවා. ඒ වගේම මෙන්න මේකෙදී මේ 3 සෙක්ට් ඉකොනොමික් ආවට පස්සේ concept එකක් එනවා ඉන්කම් එක වෙනුවට disposable income කියලා. ඒ disposable income කියලා කියන්නේ ඉන්කම් එකෙන් අඩු කරනවා ටැක්ස් එක. දැන් මෙතන ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේදී අපි කතා කරොත් එන්නේ ෆික්ස් ටැක්ස් එක විතරයි. ප්‍රොපර් වර්ෂන් එකේදී ෆික්ස් එකයි වේරියබල් එකයි දෙකම අඩු කරන්න ඕනේ disposable income එක ගන්න ඕන. දැන් මෙතන අපි කතා කරන ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේදී disposable income එක ගන්නවා නම් අඩු කරන්න ඕනේ අපි අර ෆික්ස් ටැක්ස් එක විතරයි. ඊළඟට ෆන්ක්ෂන් එක බැලුවොත් මම මේක මේ උඩින් තියලා තියෙනව දාලා තියෙන්නේ අර බාර් එක වෙනුවට ඒක මේ බාර් එක තියෙන එක net හොයාගන්න බැරි වුණා මේ චිත තියෙන එක දැම්මයි නිසාද මේ AD ෆන්ක්ෂන් එක මේ තියෙන්නේ C ධන I ධන G. ඒතර consumption ෆන්ක්ෂන් එක වෙනස් වෙන්නේ නැහැ. I එක ඒ විදිහමයි G එක ඒ විදිහමයි. T එක එනවා T බා වෙලා. එතකොට දැන් මෙතන මේ T බා වෙලා ඇවිත් තියෙන්නේ මේක ඉන්ටර්මීඩියට් වර්ෂන් එක නිසා. මේක ප්‍රොපර් වර්ෂන් එක වුණා නම් ওই T කියන එක වෙනස් වෙනවා. ඒ වගේම YD එක ගන්නකොට එතකොට Y ඍණ T. එතකොට තමයි එන්නේ වැය කළ හැකි ආදායම නැත්නම් disposable income එක. දැන් බැලුවොත් එහෙම AD ෆන්ක්ෂන් එක ගන්නකොට එන්නේ AD ෆන්ක්ෂන් එකට මේ තියෙන ටික consumption එකට consumption function එක, investment එකට investment එක, government expenses වලට government expenses, tax එකට tax එක, ඒ ටික අපි ආදේශ කරලා ගත්තට පස්සේ
අපිට සුළු කරනකොට මේ විදිහට තමයි සුළු වෙන්න ඕනේ. මුලින්ම කන්සම්ප්ෂන් ෆන්ක්ෂන් එකේ y එකට තමයි ටැක්ස් කියන එක ගැලපෙන්න ඕනේ. මොකද disposable income එක කියන y එක අපිට ගන්න තියෙන එකම තැන තමයි consumption function එකේ තියෙන y එක. වෙන කොහෙවත් y එකක් එන්නේ නැහැ මේ function එක ඇතුලේ. ඒතකොට එතන තියෙන y එකට තමයි අපිට ගලපන්න වෙන්නේ tax එක. ඒ නිසා consumption function එකේ තියෙන y එකට තමයි tax එක ගලපලා තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම i එකයි j එකයි two sect economic වගේම ගලපලා සුළු කරගෙන යනවා. එතකොට autonomous component විදිහට එහෙම නැත්නම් වෙනස් වෙන්නේ නැති component විදිහට මෙන්න මේ ටික එනවා. මොකක්ද? c bar එක එනවා, i bar එක එනවා, g bar එක එනවා, ඍණ ct bar එක එනවා. එතකොට මේ component හතර වෙනවා අපි කතා කරද්දී AD function එකේ autonomous component විදිහට. simple c capital Y තමයි ඉතුරු වෙන්නේ marginal එකක් විදිහට. එතකොට මෙතන මේ තියෙන autonomous component ඔක්කොම ටික අපිට පෙන්වන්න පුළුවන් a bar කියලා. ඒක a bar කියලා පෙන්නුවොත් a bar ධන cy තමයි මේ function එකට අපිට කියන්න පුළුවන් සරලම විදිය. මෙතනට මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අර සෙට් එකටම ඒ බා කියලා කියන්නේ මොකටද බා? a bar කියලා කියන්නේ බං autonomous component එකේ total එකට. ඔය මම Total එක වරහන් කියන්නේ ඇතුලේ ඒ ඔව් ඔව් ඔව්. ඒකේ ඒ ටික එකතුවට තමයි ඔය දාලා තියෙන්නේ. මෙන්න මේ ටිකට. මේ total එකට. හරිද? හරිද? හරි මචං. හරි. ඒතර ඒ total එකට තමයි අපි කියන්නේ a bar කියලා. ඒතර සරලම විදිහටම අපිට කියන්න පුළුවන් a bar ධන cy කියන එක. දැන් ඊළඟට බැලුවොත් අපි ඔකේ curve එක curve එක අඳිනකොට මුලින්ම අර ගන්නවා two set එකේ වගේම තමයි අංශක 45 line එක. ඊළඟට AD curve එක අඳිනවා. හරි මට කවුරු හරි කියන්න මෙතන ඉන්ටර්සෙප්ට් එකට මොකක්ද දෙන්නේ කියලා. කියන්න. මෙතනට එන්නේ මොකද කියන්නේ ඉන්ටර්සෙප්ට් එකට? hello graph එකක් වැන්දද? පේන්නේ නැද්ද? නියඩ එකේ. පේන්නේ නෑනේ මම පේන්නේ නෑ බං. හරි 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 මම පුෂ් කරලා ඒක. හරි. පේනවනේ? වැන්ද. දැන් හරි. හරි. මේ මට කියන්නකෝ මෙතන autonomous component වලට මොකක්ද දෙන්නේ කියලා? ඉදන ජීබා
මොන්ටේ සීබා ඒකද ඉබා ජීබානේ ඔව් ඊට මයිනස් ටි ඔය ඔක්කොගේම උඩින් බාර් එන්න ඕනේ. එතකොට මේක තමයි ඉන්ටර්සෙප්ට් එක විදිහට අපි දාන්නේ. හරි. මේක තමයි කියන්නේ ඉක්විලිබ්‍රියම් එක කියලා 3 සෙක්ට් ඉකොනොමි එකේදී අපි. හරි. එතකොට දැන් මේ කර්ව් එක බලනකොට මෙතනට කියනවා ඉක්විලිබ්‍රියම් එක කියලා. මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එකේදී AD එකයි y කියන එකයි දෙකම සමාන වෙනවා. 2 සෙක්ට් එකේ වගේම තමයි කර්ව් එකේ වෙනසක් වෙන්නේ නැහැ. කර්ව් එකේ වෙනසක් වෙන්නේ ඉන්ටර්සෙප්ට් එකේ විතරයි. ඉන්ටර්සෙප්ට් එකේ වෙනස වෙන්නේ g කියන එකයි ct කියන එකයි ටෝටල් එක එනවා. එච්චරයි වෙනස වෙන්නේ. වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අපි බැලුවොත් එහෙම 2 සෙක්ට් එකේ 3 සෙක්ට් එකේ. හරිද? ඒකේ කර්ව් එකේ අපහැදිලි තැන් මොනවා හරි තියෙනවද? නෑ මචං නෑ. හරි. ඊළඟට මේ ඉක්විලිබ්‍රියම් එක නැත්නම් අර කර්ව් එකේ තිබ්බ ඉක්විලිබ්‍රියම් එක අපි ෆන්ක්ෂන් එකකින් ලිව්වොත් AD පැත්ත ගත්තොත් එන්නේ C ධන I ධන G කියන එක. y පැත්ත ගත්තොත් එනවා C ධන S ධන T කියලා. එතකොට මෙතන අපි සමාන ඒවා ටික කැපුවොත් අපිට ඉතුරු වෙන්නේ I ධන G, AD පැත්ත ඉතුරු වෙනවා I ධන G, y පැත්ත ඉතුරු වෙන්නේ S ධන T. එතකොට මේ I ධන D වලට අපි කියනවා ඉන්ජෙක්ටර්ස් කියලා, S ධන T වලට කියනවා ලීකේජර්ස් කියලා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයර් එක ගැන. හරිද? ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයර් එක ගැන අපි දැන් රිසෙක්ට් එකේදී මෙතන අපි කතා කරන්නේ ඉන්ටර්මීඩියට් මොඩල් එකේ. ඉන්ටර්මීඩියට් මොඩල් එකේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයර් එක කතා කරද්දී මුලින්ම අපි කර්ව් එක ඇඳලිමු. නැත්තම් පැහැදිලි වෙන එකක් නැහැ. හරි. දැන් කර්ව් එක ඇඳලා බලමු. හරි. දැන් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් අපි ඉන්ක්‍රීස් කරන්න හදන්නේ. ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක අපි ඉන්ක්‍රීස් කරොත් මොන කර්ව් එකද වෙනස් වෙන්නේ? කොයි පැත්තටද වෙනස් වෙන්නේ? හිල් පාට කර්ව් එක උඩටනේ AD1 කර්ව් එක තර උඩට යන්න ඕනේ.
එතකොට මේ කර්ව් එකට පැරලලිම යන්න ඕනේ. පැරලලිම ඒකට කියනවා AD2 කියලා. මේ පොඩ්ඩක් ඇදයි ගණන් ගන්න එපා. හරි. එතකොට දැන් මේ කර්ව් එක බලුවම පේන්නේ මේ මෙතන තියෙන ඉන්ටර්සෙප්ට් එක කියන්නේ කවුරුද මට? AD1 කර්ව් එකේ ඉන්ටර්සෙප්ට් එක. C bar plus බා I I bar bar plus G bar minus C bar. CT bar. හරි. දැන් එතකොට අපි මේ උඩ කර්ව් එකට යනකොට අපි ওই සිම්බල් වලින්ම මේ උඩ කර්ව් එකේ ඉන්ටර්සෙප්ට් එක කිව්වොත් ඒකට අලුතෙන් ඇඩ් වෙනවා ඩෙල්ටා G bar කියන එක. ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ ඉන්ක්‍රීස් එක තමයි මෙතනට ඇඩ් වෙන්නේ අලුතෙන්. ඒ අරගෙන වෙන මොකුත් ඇඩ් වෙන්නේ නැහැ. හරිද? එතකොට යටේකට මේ අර ඉස්සෙල්ලා දැම්මේ A bar කියලාවා. එතකොට A bar කියලා දාන්නත් පුළුවන්ද ඔය ටික දාන්නද? ඔව් ඒ බා කියලා මෙතනට පෙන්නුවත් හරි. නැත්තම් අර ඉන්ටර්සෙප්ට් එක සාමාන්‍යයෙන් ලියනකොට අර අපි එක්ස්පෑන්ඩ් කරලා ලියන්නේ. ඒ නිසා ඉතින් එක්ස්පෑන්ඩ් කරලා කිව්වේ දැන්. නැත්තම් ඒ බා කියලා දැම්මත් හරි. හරි. ඊළඟට දැන් අපි යනවා ඒ කර්ව් එකේ ෆන්ක්ෂන් එක ලියන්න. හරිද? දැන් ඒ කර්ව් එකේ ෆන්ක්ෂන් එක ලිව්වොත් දන්නවා අපි 3 sect economy එකක AD ෆන්ක්ෂන් එක ලිව්වොත් එන්නේ C ධන I ධන G ඍණ CT plus CY. මේක තමයි ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක. දැන් අපිට ආව ඉක්විලිබ්‍රියම් දෙකක්. මොකක්ද y1 y2 කියලා ඉක්විලිබ්‍රියම් දෙකක් ආව කලින් කර්ව් එකට අනුව ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් වැඩි වෙන්න කලින් එක ඉක්විලිබ්‍රියම් එකක් තිබ්බා. ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් වෙනස් වුණාට පස්සේ නැත්නම් වැඩි වුණාට පස්සේ එක ඉක්විලිබ්‍රියම් එකක් ආවා. එතකොට දැන් මේක අපි AD සමානයි y කරොත් y වෙන්නේ මේ AD ෆන්ක්ෂන් එකේ තියෙන ටිකම තමයි. ඒක තමයි පෙන්නලා තියෙන්නේ. ඊළඟට අපි ගියොත් ඉක්විලිබ්‍රියම් 1 කියන එකට. ඒ කියන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් වෙනස් වෙන කලින් එක. ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් වෙනස් වෙන කලින් පොයින්ට් එකට ගියොත් එතනදී මේ y එක වෙන්නේ y1. ඒ වගේම තමයි ෆන්ක්ෂන් එක සාමාන්‍ය ෆන්ක්ෂන් එකමයි. c ධන i ධන g ඍණ ct cy. අපි CY1 කියන එකෙන් තමයි එතන ඒ E1 කියන එක අපි පෙන්නලා තියෙන්නේ. අනිවාර්යෙන් මෙතන මේ එක කියන එක දාන්න ඕනේ y එකේ. මොකද y1 එකට අපි හදන හින්දා. ඒ වගේම තමයි E2 එකට එනකොට නැත්නම් ඉක්විලිබ්‍රියම් පොයින්ට් 2 එකට එනකොට y2 එකේදී බලන්න අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා ඩෙල්ටා G කියන එක. එතකොට මේ ඩෙල්ටා G කියන එක තමයි අපේ වැඩි වෙච්ච නැත්නම් ඉන්ක්‍රීස් වෙච්ච ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක. එතකොට දැන් අපිට ගන්න ඕනේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයර් එක නිසා අපි මොකද්ද කරන්නේ E2 එකෙන් අඩු කරනවා E1 එක. දැන් E2 එකෙන් E1 එක අඩු කරොත් E2 එකේ ෆන්ක්ෂන් එකයි E1 එකේ ෆන්ක්ෂන් එකයි දෙකේම තියෙන ඒවා ටිකක් තියෙනවා. ඒ ටික අපිට කපලා දාන්න පුළුවන්. මේ ටික අපිට කපලා දාන්න පුළුවන් හින්දා අපි කපලා දානවා. එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? ඩෙල්ටා G කියන එකයි CY2 කියන එකයි CY1 කියන එකයි විතරයි. එතකොට මේ ටික තමයි යට පොයින්ට් එකට අපිට ඇවිත් තියෙන්නේ. එතකොට අපි ඒක සුළු කරගෙන ගියොත් දිගටම ඩෙල්ටා G කියන එක එහෙමම තියෙනවා. ඊට පස්සේ CY2 ඍණ CY1. එතකොට CY2 CY1 කියන එකේ පොදු පදයක් තියෙනවා C. එතකොට අපි C ගන්නවා වරහණෙන් එළියට. C වරහණෙන් එළියට ගත්තට පස්සේ y2 ඍණ y1. දැන් අපි ඉස්සෙල්ලත් y2 ඍණ y1 කලින් සමාන ලකුණෙන් එහා පැත්තේ තිබ්බා. ඒතර y2 ඍණ y1 කියලා කියන්නේ y වල වෙනස. එහෙම නැත්නම් ඩෙල්ටා y. එතකොට මෙතනත් අපි කරගන්නේ y2 වලින් y1 ආවට පස්සේ ඒක ඩෙල්ටා y කරගන්න. එතකොට ඒක ඩෙල්ටා y වුණාට පස්සේ අපිට කෙලින්ම ලියන්න පුළුවන් c ඩෙල්ටා y කියලා. එතකොට මෙතන y පදේ සුළු කරගන්න සමාන ලකුණෙන් එහා පැත්තට අපි අරන් යනවා c ඩෙල්ටා y කියන එක. ඩෙල්ටා g කියන එක අනිත් පැත්තේ සුළු කරගන්න. එතකොට ඩෙල්ටා y ඍණ c ඩෙල්ටා y
එතකොට එතනත් පොදු පදයක් තියෙනවා y එක. ඩෙල්ටා y එක පොදුයි ඒ දෙකටම. එතකොට ඩෙල්ටා y කියන එක එළියට ගන්න. ඩෙල්ටා y කියන එක එළියට ගත්තට පස්සේ ඉතුරු වෙනවා 1 ඍණ c කියලා. 1 ඍණ c equal ඩෙල්ටා g කියලා. එතකොට දැන් අපිට මේ පැත්තේ ඕනේ මොකක්ද? ඉන්කම් එකේ වෙනසනේ. එතකොට ඉන්කම් එකේ වෙනස මේ පැත්තේ ගන්න ඕන නම් අපි මොකද්ද කරන්නේ? මේ අනිත් පදේ නැත්නම් 1 ඍණ c කියන පදයෙන් දෙපැත්තම බෙදනවා. සමාන ලකුණෙන් දෙපැත්තම බෙදලා දානවා. ඒක සමාන ලකුණෙන් දෙපැත්තම බෙදුවාම සමාන ලකුණෙන් වම් පැත්තේ තියෙන ඩෙල්ටා y වරහන් 1 ඍණ c කියන එකට 1 ඍණ c කියන එක කැපිලා යනවා. ඉතුරු වෙනවා ඩෙල්ටා g බෙදීම 1 ඍණ c කියලා. ඩෙල්ටා g බෙදීම 1 ඍණ c කියන එක ආයේ තවත් සුළු කරොත් දැන් අපි සාමාන්‍යයෙන් මල්ටිප්ලයි එකක් තියන්නේ නැහැ ඔටෝනොමස් කම්පෝනන්ට් එකක් උඩින් තියාගෙන. සාමාන්‍යයෙන් මල්ටිප්ලයි එකක් තියන්නේ තනියම. මල්ටිප්ලයි එකේ ඉෆෙක්ට් එක පෙන්වන්න ඕනේද මල්ටිප්ලයි එක තියන්නේ වෙනම. ඒතර ඒක වෙනම තියන්න යන හින්දා තමයි මෙතන අපි මේ ඩෙල්ටා g එක උඩින් අයින් කරලා ඒක වෙනම ලියලා ඒ වෙනුවට එක බෙදීම 1 ඍණ c කියලා ලියන්නේ. මෙතන එක බෙදීම 1 ඍණ c දැම්මා කියලා කිසිම ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ. මොකද එක දාන්නේ ඩෙල්ටා g වෙනුවට. ඩෙල්ටා g එක අනිත් පැත්තට අරන් ගිහිල්ලා මේ එක බෙදීම 1 ඍණ c එකෙන් එන උත්තරේ ඩෙල්ටා g වලින් වැඩි කරාම උත්තරයට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අපිට ලේසි. ඒ වගේම මල්ටිප්ලයි එක අපිට වෙනම පෙන්වන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ විදිහට ලියලා පෙන්වන්නේ. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද දැන් යනකම්? බං ඔය එක්සෑම් එකට මේ සමීකරණ හැදෙන විදිය අහන්න නැහැ නේ. මෙහෙමයි දැන් පාස් පේපර්ස් වල ISLM එකේ අහලා තියෙනවා. ISLM එකේ අහලා තියෙනවා හැදිච්ච විදිය. ඉක්විලිබ්‍රියම් එක. ඒක ISLM එක හදන්න ඉතින් මේක ඕනේ. 3 සෙක්ට් එක ඕනේ නැහැ 4 සෙක්ට් එක ඕනේ. 3 සෙක්ට් එකේ නොලෙජ් එක ඉතින් 4 සෙක්ට් එකට ඕනේ හින්දා ඉතින් ඕනේ වගේ තමයි. හරි හරි බං. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක සුළු වෙලා යන විදිය මතක තියාගත්තා නම් ඇති. දැන් මොකක් හරි මල්ටිප්ලයි එකක් හදන්න කිව්වොත් අපිට ආදේශ කරලා මේක දැන් අපිට මෙහෙම දෙන්නේ නැහැ නේ ගාන අපිට අනිවාර්යෙන් C කන්සම්ප්ෂන් එක මොකක්ද ඉන්වෙස්ට්මන්ට් කියන්නේ මොකක්ද ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මොනවද ටැක්ස් කියන්නේ කීයද ඒක අපිට ඩීටේල්ස් ටික දෙනවා ඒකට ඩීටේල්ස් ටික අපි ආදේශ කරන්න ඕනේ. ඒක ආදේශ කළා තමයි සුළු කරන්න ඕනේ. ඒතර මතක තියාගන්න තියෙන්නේ අපි කොහොමද දැන් මෙතන අපි මේ ගත්ත ෆන්ක්ෂන් ටිකට අනුව අපි කොහොමද ඒක සුළු කරන් ආවේ කියන එක. ඒ සුළු කරන් ආ පිළිවෙලක් තියෙනවානේ. ඒ සුළු කරන් ආ පිළිවෙල සුළු කරන් ආව නම් ඇති. එතකොට ඔයාලට ගානට මල්ටිප්ලයි එකේ උත්තරේ එන්න ඕනේ. හැබැයි මෙතන එන්නේ එතකොට මෙහෙම එකක් නෙමෙයි. කෙලින්ම උත්තරයක් එන්න ඕනේ. හරිද? හරි බං හරි 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 හරි. හරි. ඊළඟට කතා කරන්න තියෙන ටැක්ස් මල්ටිප්ලයි එක හදන විදිය. හරිද? දැන් ටැක්ස් මල්ටිප්ලයි එක අපි කතා කරොත් ඒකත් මුලින්ම කර්ව් එක බලමු. ටැක්ස් එක කියන්නේ මොකක්ද සාමාන්‍යයෙන් ඉකොනොමි එකක? කවුරු හරි කියන්න බලන්න. ඇහෙන්නේ නැහැ. කවුද? හරි. දැන් ඉන්ටර්සෙප්ට් එක හරි ඉන්ටර්සෙප්ට් එක දාන්න.
හරි දැන් ටැක්ස් කියන එක ඉන්ක්‍රීස් වෙනවා ටැක්ස් කියන එක ඉන්ක්‍රීස් වුණොත් AD1 කර්ව් එක කොහෙටද shift වෙන්නේ කවුරු එක්කෙනෙක් කියන්නේ මටනේ ඔව් පහලට යන්න ඕනේ මොකද ටැක්ස් එක කියලා කියන්නේ ලීකේජ් එකක් එහෙම නැත්නම් ඉකොනොමි එකෙන් එළියට යනවා එතකොට එළියට යනකොට ඒ හින්දා මොකද්ද වෙන්නේ AD එක අඩු වෙනවා එතකොට AD එක අඩු වෙනවා කියලා කියන්නේ කර්ව් එක යන්න ඕනේ යටට හරි දැන් අර කලින් එකේ මම දැම්මා CT කියලා මේක දැම්මා CT2 කියලා එතකොට මෙතන ඉක්විලිබ්‍රියම් එක එන්නේ හරි එතකොට අංශක 45 කර්ව් එක මුලින්ම අඳිනවා ඊට පස්සේ AD කර්ව් එක අඳිනවා. එතකොට AD1 කර්ව් එක ඇඳලා පස්සේ AD1 කර්ව් එකේ ඉන්ටර්සෙප්ට් එක විතර අපි දාගෙන තියෙන්නේ C දන I දන G දන minus CT කියලා. එතකොට CT කියලා මෙතන කියන්නේ ටැක්ස් එක චේන්ජ් වෙන්න කලින් ටැක්ස් එක තමයි මේ ඉන්ටර්සෙප්ට් එකේ තියෙන්නේ. ටැක්ස් එක චේන්ජ් වුණාට පස්සේ නැත්නම් ටැක්ස් එක ඉන්ක්‍රීස් වුණාට පස්සේ ඒක CT2 වෙනවා. CT2 වෙනවා කියලා කියන්නේ ටැක්ස් එක වැඩි වුණාම මොකද වෙන්නේ AD කර්ව් එක ඩවුන්වර්ඩ් shift වෙනවා. එතකොට ඩවුන්වර්ඩ් shift වුණාම y1 එකේ ඉඳන් y2 වෙනකන් y එක අඩු වෙනවා. එතකොට මේක තමයි කර්ව් එක. දැන් ඊළඟට කරන්න තියෙන්නේ මේ කර්ව් එකෙන් ෆන්ක්ෂන් එක හදන එක, මල්ටිප්ලයි එක හදන එක ටැක්ස් මල්ටිප්ලයි එක. මේකේ කර්ව් එකේ කාට ප්‍රශ්නයක් තියෙනවද graph එකේ? කසුන් ඕකට ඩෙල්ටා ටී කියලා දාන්න නැත්තේ ඇයි? ඔතන ඕනනම් මෙහෙම පුළුවන්. දැන් මෙතන -ct කියලා දාගෙන ඊට පස්සේ මෙතනත් -ct කියලා දාගෙන ඊට පස්සේ ආයේ -ඩෙල්ටා t කියලා දාන්න පුළුවන්. එහෙම දාන්නත් පුළුවන් නැත්නම් ct1 ct2 නැත්නම් ct2 කියලා දාන්න පුළුවන්. මොකද ඒක ප්‍රශ්නයක් නැහැ g එකේ වගේ. ටැක්ස් එක කියන එක එක amount එකක් නෙන්නේ එතකොට. දැන් හිතන්න ටැක්ස් කියන එක වෙනස් වෙන්නේ නැහනේ. මේකේ අපි කතා කරන්නේ ඉන්ටර්මීඩියට් version එක. ඉන්ටර්මීඩියට් version එකේදී අපි assume කරලා තියෙන tax කියන එක fix amount එකක්. දැන් හිතන්නකෝ CT1 එකේ tax එක තියෙන්නේ 100යි නා. ඒක 100යි. ඊට පස්සේ CT2 එකට ආවට පස්සේ tax එක වෙලා තියෙන්නේ 200යි නම් 200යි. දැන් මෙතන අපි CT1 කියලා දාලා මෙතන CT2 කියලා දැම්මාම මෙතනින් මෙතන 100යි මෙතන 200යි අදහස් වෙනවා. හැබැයි අර ගවර්න්මන්ට් එකේ අපි ඒක කතා කරන්න ගියොත් උඩ 100ක් තිබිලා යට 200ක් ආවොත් එතන ප්‍රශ්නයක් නේ. ඒ හින්දා තමයි ඒක වෙනම පෙන්වන්නේ ඩෙල්ටා G කියලා. තේරුණාද? ඔව් මේ ලෙක්චර් එකේදී අර ඒ දෙක අර AD1 එක AD2 එක අතර වෙනස ඩෙල්ටා T නෙමෙයි කියලා ලියලා තියෙනවා. නෑ ඒ දෙකේ වෙනස ඩෙල්ටා T තමයි. ඩෙල්ටා T කියන්නේ මල්ටිප්ලයි එකේ ඉෆෙක්ට් එකත් එක්ක එන චේන්ජ් එක තමයි උතන එන්න ඕනේ. ඒ කර්ව් එක දැන් AD1 එකේ ඉඳන් AD2 වෙනකන් කර්ව් එක පල්ලෙහාට ඩවුන්වර්ඩ් shift වෙන්නේ ටැක්ස් එකේ තියෙන ටැක්ස් මල්ටිප්ලයි එකේට අනුව තියෙන සම්පූර්ණ වැලියු එකෙන් තමයි ඩවුන්වර්ඩ් shift වෙන්න ඕනේ. එතකොට දැන් මෙහෙමයි අර හරි. ඔතන ඔයාවේ කියන්නේ ඔයාට පැටලිලා ඇත්තේ අර ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකයි මේ ටැක්ස් එකයි දෙකම දාලා ඇඳපු එක. ඒකයි ඔය පටලගෙන ඇත්තේ. වෙන්න ඇති. හරි. බලමුකෝ ඉන්නක ඉස්සරහ එතන කැලේ කරන්නේ. AD1 එකේ AD2 එකේ වෙනස
C delta T කියලාද ගන්න ඕන? ඔව් ඒ කියන්නේ AD1 මෙන්න මේ චේන්ජ් එකෙන් වෙන. මෙන්න මේ චේන්ජ් එක ගත්තොත් මේකට කියන්න පුළුවන් ඩෙල්ටා T කියලා. ඩෙල්ටා T කියන්නේ ටැක්ස් එකේ amount එකෙන් නෙමෙයි වෙනස් වෙන්නේ සම්පූර්ණ ප්‍රමාණය. දැන් මෙහෙමයි. මෙන්න මේ පැත්තේ changes දෙකක් තියෙනවානේ. මෙන්න මෙතනට ඕන නම් කියන්න පුළුවන් මේක ඩෙල්ටා ගහන්න බෑ හොඳේ D ගහන්න. මේ පැත්ත ඩෙල්ටා T කියන්න පුළුවන්. ටැක්ස් එකේ වෙච්ච අර ටැක්ස් එක 100 200 නම් 200 වුණා නම් ඒ 100 කියන චේන්ජ් එක තමයි මේ තියෙන්නේ. මෙතනට එන්නේ මල්ටිප්ලයි එකත් එක්ක බැලුවට පස්සේ කොහොමද ටැක්ස් එකේ චේන්ජ් එක කියලා. එතකොට මල්ටිප්ලයි ටැක්ස් චේන්ජ් එක එනවා y axis එකේ මෙතන පෙන්නනවා ඩෙල්ටා T කියන එක. පැහැදිලිද? ඔව් හරි. හරි දැන් ඊළඟට මේ කර්ව් එකෙන් අපි එනවා මේ අපේ ෆන්ක්ෂන් එකට. හරි ෆන්ක්ෂන් එකට ආවට පස්සේ විනාඩි 2ක් දෙන්න. හරි 3 sect economy එකේ AD ෆන්ක්ෂන් එක ලියාගත්තා. ඊට පස්සේ ඒක y වලට equal කරගත්තා. ඊට පස්සේ දැන් අපි ගන්නවා ෆන්ක්ෂන් එක. equilibrium point 1 එකට ෆන්ක්ෂන් එකයි equilibrium point 2 එකට ෆන්ක්ෂන් එකයි වෙනම ගත්තාට පස්සේ මෙතන මම වෙනස කියලා අරන් තියෙන්නේ CT1 එකයි CT2 එකයි අර විදිහට ඕනනම් delta t එක දාගන්නත් පුළුවන්. එතකොට y2 ෆන්ක්ෂන් එකෙන් y1 එක අඩු කරාට පස්සේ සමානව ටික කැපිලා යනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ CT bar 2 කියන එකයි CY2 කියන එකයි CT bar 1 කියන එකයි CY1 කියන එකයි විතරයි. එතකොට අර දැන් ඉස්සෙල්ලා ප්‍රශ්නය අහපු විදිහට මෙතනට ඩෙල්ටා t කියලා එකක් ගත්තා නම් මොකද්ද වෙන්නේ? මෙතන තියෙන්නේ CT මෙතන තියෙන්නේ CT. එහෙම වුණා නම් ඒ CT දෙකත් කැපිලා යන්න ඕනේ. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ඩෙල්ටා CT කියන එක විතරයි. එතකොට අනිත් මේ ඔක්කොම ටික කැපිලා ගිහිල්ලා ඩෙල්ටා CT කියන එක විතරක් කෙලින්ම ඉතුරු වෙන්න ඕනේ. දැන් මෙතන කරන්නේත් අපි ඒකමයි. මේ CT2 කියන එකෙන් CT1 එක අපි එක ළඟට ගන්නවා. මේ සමාන පද එක ළඟට අරගෙන සුළු කරනවා. සුළු කරාට පස්සේ අපිට එන්නේ මොකද්ද? C - C delta t කියන එක. සුළු කරලා ගත්තට පස්සේ මොකද T2 එකෙන් T1 එක අඩු කරාට පස්සේ delta t කියලා එනවා. ඊට පස්සේ -c එක පොදු පදයෙන් delta අරගෙන තියෙන. ඒතර ඒකත් එක්ක සුළු කරාට පස්සේ -c delta t කියලා එනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තට පස්සේ කලින් විදිහමයි y2 එකෙන් y1 එක අඩු කරාට පස්සේ delta y එනවා. එතකොට c එක එල්ට අරන් තියෙන්නේ. එතකොට එන්නේ c delta y කියන එක.
ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පදේ එන්නේ එතකොට minus c delta t කියන එකයි c delta y කියන එකයි. එතකොට c delta y කියන එක c delta y කියන එක අපි එහා පැත්තට අරන් ගිහිල්ලා ෆන්ක්ෂන් එක සුළු කරගන්නවා. එතකොට c delta y කියන එක අපි එහා පැත්තට අරන් ගිහින් ෆන්ක්ෂන් එක සුළු කරගන්නකොට කලින් විදිහට වෙනවා 1 ඍණ c කියලා. එතකොට 1 ඍණ c ආවට පස්සේ 1 ඍණ c වලින් ෆන්ක්ෂන් එක දෙපැත්තෙන් බෙදනවා. දෙපැත්තෙන් බෙදුවට පස්සේ අපි සමාන ලකුණෙන් දකුණු පැත්තට ආවොත් එහෙම එතකොට ඉතුරු වෙලා තියෙනවානේ minus c delta t කියන එක. minus c delta t කියන එක බෙදන්න වෙනවා 1 ඍණ c වලින්. එතකොට අපි මොකද්ද කරන්නේ? delta t කියන එක කියන්නේ මොකක්ද? tax එකේ change එක. එතකොට tax එකේ change එකට අනුව අපේ income එකට එන effect එක තමයි අපිට බලන්න ඕනේ. ඒකනේ tax multiplier එක කියලා කියන්නේ. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? මේ උඩ තියෙන නැත්තම් ඔය බෙදීම ලකුණෙන් උඩ තියෙන minus c delta t කියන එකේ delta t කියන කෑල්ල අයින් කරනවා. delta t කියන කෑල්ල වෙනම ලියනවා. එතකොට ඒක වෙනම ලිව්වම අපිට එනවා tax multiplier එක minus c බෙදීම 1 ඍණ c කියලා. හරිද? ඒකේ ප්‍රශ්නයක් තියෙනවද? tax multiplier එකේ මොකක්ද ප්‍රශ්නයක් තියෙනවද? ඔය ප්‍රශ්නයක් නැද්ද? ඒ වගේම දැන් මෙතන අපි කතා කරේ government expense multiplier එකයි tax multiplier එකයි විතරයි තාම. මේ investment එකකට multiplier එකක් තියෙනවා. investment multiplier එකත් අපි කියන්නේ government expense multiplier එකටම සමානයි. ඒ වගේම අනිත් කතාව දැන් සාමාන්‍යයෙන් multiplier එකක් හදන්නේ මොකටද කියලා අපි හිතුවොත් අපිට multiplier එකක් හදන්න පුළුවන් ඕනෙම autonomous component එකකට. autonomous component කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති ඒවට. එතකොට දැන් මෙතන මේ AD function එක ගත්තොත් මේ AD function එකේ තියෙන මේ ඔක්කොටම අපිට හදන්න පුළුවන් multipliers. හැබැයි මෙන්න මේ consumption එක කියනට multiplier එකක් හදන්නේ නැහැ. ඒකට ඇරෙන්න අනිත් ඔක්කොටම අපි multipliers හදනවා. මේක 3 sector උනත් හදනවා 4 sector උනත් හදනවා. හරි. ඊළඟට මෙතන මම පෙන්නලා තියෙනවා government expense multiplier එකයි investment multiplier එකයි tax multiplier එකයි තුනම වෙන වෙනම. එතකොට ඒ තුනේ difference එක තේරෙනවනේ. difference එක තේරෙනවනේ. government expense multiplier එකයි investment multiplier එකයි කියන්නේ දෙකම එක සමානයි. කිසි වෙනසක් නැහැ. tax multiplier එකේදී වෙනසක් වෙනවා minus c bar කියන එක උඩට එනවා. එච්චරයි tax multiplier එකෙත් වෙනසක් වෙන්නේ. අනිත් ඒවා ටික ඒ විදිහටම තමයි. හරි. ඊළඟට කතා කරන්න තියෙන්නේ difference between government expense and tax multiplier. එතකොට අපි මේ multipliers දෙක ගත්තොත් අපි මේ multipliers දෙක ගත්තොත් government expense එකේ කතා කරොත් government expense එකේ sign එක government expense එකේ sign එක කියලා කියන්නේ government expense එක සාමාන්‍යයෙන් අපි සලකන්නේ injector එකක් විදිහට. ඒතර injector එකක් විදිහට සලකන හැම එකකටම සාමාන්‍යයෙන් තියෙන sign එක plus sign එකක් තියෙනවා. ඒ කියන්නේ y එක වැඩි වෙනවා. එතකොට tax එක කතා කරොත් tax එකේ තියෙන minus sign එකක්. මොකද ඒක leakage එකක් විදිහට සලකන නිසා. ඒ වගේම තමයි මේ දෙකේම magnitude එක ගැන කතා කරොත් එහෙම නැත්නම් multiplier එකේ size එක ගැන කතා කරොත් volume එක ගැන කතා කරොත් එතකොට ගොඩක් වැඩි amount එකක් එන්නේ government expense multiplier එකටයි investment multiplier එකටයි කියන දෙකට. tax multiplier එකේ තියෙන එක අඩුයි. ඒ කියලා කියන්නේ absolute value එක. දැන් අපි multiplier එකේ ගත්තොත් එහෙම government expense ඒකේ තියෙන එක බෙදීම 1 ඍණ c.
ඒ වගේම ටැක්ස් මල්ටිප්ලයි එක ගත්තොත් එන්නේ -c බෙදීම 1 කරන c. එතකොට අපි ওই දෙකේම ඇබ්සලූට් වැලියු එක නැත්නම් අගයක් ආදේශ කරලා ඇබ්සලූට් වැලියු එකක් ගත්තොත් සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයි එකට එනවට වඩා අඩු ගාණක් තමයි අනිවාර්යයෙන්ම ටැක්ස් මල්ටිප්ලයි එකට එන්නේ. ඒකට හේතුව තමයි හරි ඒකට අපි ඕනම් මට පොඩි එක්සාම්පල් එකක් කියන්න දෙන්න. මට කවුරු හරි C1 කන්සම්ප්ෂන් එක 0.6 කියලා හිතාගෙන හතලා කියන්න ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයි එකේ එන වැලියු එකයි ටැක්ස් එකේ මල්ටිප්ලයි එකයි C කියන එක 0.6යි. කවුරු හදලා කියන්නේ G එකයි T එකයි දෙකම හදන්න ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකයි ටැක්ස් මල්ටිප්ලයි එකයි. හරිද? හදනවද? ඔව් ඔව් බං ගවර්න්මන්ට් මල්ටිප්ලයි එකට එන්නේ 0.4යි. ටැක්ස් එකේ -1.5. ගවර්න්මන්ට් එකේ 4ක් එනවද? 4ක් එන්නේ නැහැ. බලන්න. 2.5 1.5 නේ බං තියෙන. අන්න හරි. ගවර්න්මන්ට් 1.5යි ගවර්න්මන්ට් එක 1.5ක් එනවා. ටැක්ස් එක -1.5ක් එනවා. එතකොට බලන්න ඔයගොල්ලෝ දැන් ඔය ප්ලස් මයිනස් කතාව අමතක කරලා ඇබ්සලූට් වැලියු එක බලන්න. ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක අපි හිතන්නකෝ 100කින් වැඩි කරොත් කියන්නේ එකම ගානකින් වැඩි කරනවා. සේම් amount එකකින් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකයි ටැක්ස් එකයි දෙකම ඉන්ක්‍රීස් කරනවා කියලා හිතන්නකෝ. එහෙම කරොත් එහෙම බලන්න ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකෙන් වෙන ඉෆෙක්ට් එක වැඩි ටැක්ස් එකෙන් වෙන ඉෆෙක්ට් එකට වඩා. හරිද? ඒක තමයි ඔය කිව්වේ ඉස්සෙල්ලාම මැග්නිටියුඩ් එකේ මල්ටිප්ලයි එක දෙක ගත්තොත් එහෙම ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකයි ටැක්ස් එකයි ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයි එකේ තියෙන ඉෆෙක්ට් එක වැඩි. ඒ කියලා කියන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකෙන් අපේ ඉකොනොමි එකට කරන්න පුළුවන් ඉෆෙක්ට් එක වැඩි. චේන්ජ් එකක් වුණොත්. හැබැයි ටැක්ස් එකෙන් ඊට වඩා අඩුයි. ඒක ඔය උදාහරණයෙන් පැහැදිලි වෙනවා. ඒ වගේ මේක මම පැහැදිලි කරොත් ඒකට හේතුවක් විදිහට කියන්න පුළුවන් මෙන්න මේක. In the aggregate demand there is no direct tax component called tax, but government expense is a direct component in the aggregate demand function. Tax affected the AD function through the consumption. ඒක මම පෙන්නන්නම් මෙන්න මෙතනින්. දැන් මේ තියෙන AD function එක 3 sector economy එකේ. දැන් 3 sector economy එකේ AD function එක දිහා බැලුවොත් කොහෙවත් direct item එකක් විදිහට පේන්නේ නැහැ නේ ඔයගොල්ලෝ T කියන එක. මෙතන T කියන එක තියෙනවා. තියෙන්නේ හැබැයි C එකත් එක්ක. C එක හරහා තමයි tax එක වැදිලා තියෙන්නේ. ඒ නිසා tax එක කියලා කියන්නේ direct component එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙතනට එන්න ඕනේ මෙන්න මේක. මෙන්න මේක. මෙතනින් තමයි බලන්න. C ධන I ධන G. එතකොට C ධන I ධන G ගත්තොත් මෙතන tax කියන component එකක් නැහැ. tax කියන component එක තියෙන්නේ මෙන්න මේ C කියන එක ඇතුලේ. ඒ වුණාට G කියන එක මොකද්ද? G කියන එක කෙලින්ම අපේ AD function එකේ item එකක්. නැත්තම් main component එකක්. එතකොට මෙන්න මේ main component එකකින් කරන බලපෑම වැඩි අර එක main component එකක් ඇතුලේ තියෙන sub component එකකින් වෙන effect එකට වඩා අනිවාර්යයෙන්ම main component එකකින් වෙන බලපෑම වැඩි. ඒක තමයි කියලා තියෙන්නේ වෙනස විදියට. එතන මොකක් හරි ඒකේ අර difference එකේ change එකේ තේරුම් නැති වුණා හරි තියෙනවද? difference between government expense multiplier and the tax multiplier එකේ මොනවා හරි තේරුම් නැති දෙයක් තියෙනවද? තියෙනවද? නැද්ද? ඊළඟට කතා කරන්න තියෙන බැලන්ස් බජට් එක දැන් හරි. එන හරියට තේරුණානේ. මේකේ මොනවා හරි ලියා ගන්න තියෙනවා නම් ලියා ගන්න. මම ඕනනම් ආපහු කියන්නම් ඕන ලියා ගන්න ඕන නම්. නැත්තම් ඊළඟට යන්න.
ඊළඟට යනවා. ඊළඟට අපි ආවොත් බැලන්ස් බජට් මල්ටිප්ලයර් එකට. බැලන්ස් බජට් මල්ටිප්ලයර් කියලා කියනවා නැත්නම් කොට යුනිට් මල්ටිප්ලයර් තියරම් කියලා කියනවා. බැලන්ස් බජට් මල්ටිප්ලයර් කියලා කියනවා යුනිට් මල්ටිප්ලයර් තියරම් කියලා කියනවා. එතකොට මේකෙන් කියවෙන්නේ එතකොට ඕකෙන් කියවෙන්නේ balance budget multiplier analyze what happen when there is equality between change in government expenses and taxes. ඒ කියලා කියන්නේ government expense එකයි ඊට පස්සේ tax එකයි දෙකම එකම amount එකකින් change කරොත් මොකක්ද economy එකට වෙන බලපෑම? හරි. එතකොට අපි කතා කරොත් බැලන්ස් බජට් එකේ ආයේ බැලන්ස් බජට් එකෙන් කියවෙන්නේ එක දෙයයි. අපි ටැක්ස් එකයි ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකයි දෙකම එකම amount එකකින් change කරොත් මොකක්ද ඉකොනොමි එකට එන බලපෑම? එතකොට මෙතනදී අපි ෆන්ක්ෂන් එකෙන් අපි assume කරනවා බැලන්ස් බජට් එකක් විදිහට අපි දැන් බජට් එකක් කියලා කියන්නේ සාමාන්‍ය ඉන්කම් and එක්ස්පෙන්ස් නේ. දැන් ගවර්න්මන්ට් එකේ බජට් එක ගත්තොත් එහෙම ගවර්න්මන්ට් එකේ ඉන්කම් එක වෙන්නේ ටැක්ස් එක. ගවර්න්මන්ට් එකේ එක්ස්පෙන්ස් එන්නේ ගවර්න්මන්ට් පර්චේසර්ස්. එතකොට ඔය දෙක සමාන වෙන්න ඕනේ. නැත්තම් ඩෙෆිසිට් එකක් එනවනේ. ඒතකොට ඩෙෆිසිට් එකක් එන්නේ නැති වෙන්න නැත්තම් වෙනසක් එන්නේ නැති වෙන්න ඔය දෙක සමාන වෙන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට අපි ලියාගෙන ඉවරද ටැක්ස් එක මම යන්නද බලහෙට? හරි. මෙතෙන්ට ආවොත් මේ තියෙන්නේ ෆන්ක්ෂන් එක. මල්ටිප්ලයර්ස් දෙක වෙනම අරන් තියෙන්නේ. දැන් එතකොට බලන්න ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක වැඩි කරොත් මං ඉන්නේ පල්ලෙහා ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක වැඩි කරොත් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක වැඩි වුණාට පස්සේ y එක වැඩි වෙනවා. ටැක්ස් එක වැඩි වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? y කියන එක අඩු වෙනවා. එතකොට ටැක්ස් එකයි ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකයි දෙකම එකපාර වැඩි කරොත් y එක වැඩිත් වෙනවා y එක අඩුත් වෙනවා. අපි ඒක මල්ටිප්ලයර් ෆන්ක්ෂන් එකෙන් පෙන්නුවොත් මල්ටිප්ලයර් ෆන්ක්ෂන් එක දැම්මොත් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයර් කියලා කියන්නේ එක බෙදීම එක ඍණ c. ඒ වගේම තමයි ටැක්ස් මල්ටිප්ලයර් එක කියලා කියන්නේ -c බැදීම එක ඍණ c. දැන් ඕක අපි සුළු කරොත් එක ඍණ c කියන්නේ පොදු පදය හරය සමානයි එක ඍණ c දෙකේම. ඒ නිසා එක ඍණ c වලට ගත්තට පස්සේ එක ඍණ c බෙදීම එක ඍණ c වෙනවා. sorry එක ඍණ c බෙදීම එක ඍණ c කියලා කියන්නේ එකයි. ඒ හින්දා තමයි ඔකට කියන්නේ යුනිට් මල්ටිප්ලයර් තියරම් කියලා. ඒ කියලා කියන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් චේන්ජ් වෙන විදිහයි ටැක්ස් චේන්ජ් වෙන විදිහයි එකම amount එකකින් චේන්ජ් වුණොත් ඕක එකක් වෙන්න ඕනේ. අපේ සමීකරණයෙන් ඒක ඔප්පු කරලා තියෙනවා එක වෙනවා කියලා. ඒතර ඒක තමයි මෙතන අපි කියන්නේ යුනිට් මල්ටිප්ලයර් තියරම් නැත්නම් බැලන්ස් බජට් තියරම් කියලා. එතකොට හැබැයි අපි එක්සාම්පල් එකකට ආදේශ කරමු. හරිද? මෙන්න මේ එක්සාම්පල් එකට දාලා මට කියන්න ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ චේන්ජ් එකයි ටැක්ස් එකේ චේන්ජ් එකයි කීයද එන්නේ කියලා උත්තර දෙන්න. ඩෙල්ටා y කීයක් වෙනස් වෙනවද ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක නිසා? ඩෙල්ටා y කීයක් වෙනස් වෙනවද ටැක්ස් එක නිසා? කියන්න බලන්න.
හදනවද? මට කියන්න g එකේ හින්දා delta y කීයක් වෙනස් වෙනවද? t එකේ හින්දා delta y කීයක් වෙනස් වෙනවද කියලා? G එක නිසා 50යි T එක නිසා 40 නේද? හරි. එතකොට ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක නිසා අපේ y එකට එන බලපෑම 50කින් වැඩි වෙනවා. ඒ වගේම තමයි ටැක්ස් එක වැඩි වෙච්ච හින්දා ඩෙල්ටා y එක 40කින් අඩු වෙනවා. එතකොට දැන් අපි මෙතන බැලුවොත් එහෙම net increase එක ගත්තොත් එහෙම 10කින් වැඩි වෙලා තියෙන්නේ. මොකද 10කින් වැඩි වෙලා කියලා කියන්නේ government expense multiplier එකෙන් බැලුවාම ඒකෙන් y වලට වෙන change එක වැඩි tax එකට වෙන change එකට වඩා. එතකොට බැලුවොත් එහෙම අපි unit multiplier theorem එකේ අපි කිව්වට function එකෙන් අපි ඔප්පු කරාට මේකේ එක වෙනවා කියලා හැම වෙලෙම බැලුවොත් අපි practical example එකක් අරන් බැලුවොත් ඒක පේනවා අනිවාර්යෙන්ම මේකට කියන්නේ expansion theory කියලා. මොකද අනිවාර්යෙන්ම economy එකේ expansion එකක් වෙනවා මේක නිසා. එක සමාන amount එකකින් වැඩි කරොත්. දැන් අපි අතන unit multiplier එකේදී අපි කියන්නේ එකක් වෙනවා කියලා. එකක් වෙන්න ඕනේ කියලා. නමුත් එකක් වෙන්නේ නැහැ. හේතුව තමයි tax එකෙන් වෙන බලපෑම අඩුයි government expense එකෙන් වෙන බලපෑමට වඩා. ඒකට හේතුව තමයි tax කියන එක අපි ගලපලා තියන්නේ consumption කියන function එක ඇතුලේ y වලට. එතකොට consumption එක හරහා තමයි tax කියන එක වදින්නේ. consumption කියන එක අඩු නම් tax කියන එක අඩු වෙනවා. consumption එක වැඩි නම් tax කියන එක වැඩි වෙනවා. එතකොට නමුත් government expense කියන එක අපි ගන්න exogenous එකක්. එහෙම නැත්නම් ඒක අපේ AD function එකේ main component එකක් විදියට. ඒතර ඒකෙන් වෙන effect එක අපිට direct effect වෙනවා. හැබැයි tax එකෙන් වෙන effect එක directly affect වෙන්නේ නැහැ. ඒ නිසා ඒක තමයි හේතුව ඔතන government expense එකේ change එකෙන් delta y 50ක් වෙන්නත් tax එකේ change එකෙන් y එක -40ක් වෙන්නත්. එතකොට අපි net එක බැලුවොත් 10ක් වෙනවා. ඒ කියන්නේ උත්තරේ බැලුවොත් එන්නේ වැඩි වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ මම හදලා තියෙන්නේ multiplier දෙක 5යි 4යි එන්නේ 10න් වැඩි කරාට පස්සේ 50යි 40යි එනවා. එතකොට එතන මොකක් හරි තේරෙන්නේ නැද්ද තියෙනවද? එතන මෙහෙමයි. එතන ඕන්න ලියා ගන්න. මෙන්න මේ unit multiplier theorem කියන එක අපි use කරන්නේ government එකේ decision වල effectiveness එක assess කරන්න විතරයි. government decision වල effectiveness එක assess කරන්න. example එකක් විදිහට fiscal policy එක. ඕකට තමයි ඒක use කරන්නේ. මේකේ මේ balance budget එකේ මොනවා හරි තේරුම් නැත්නම් තියෙනවද? තේරුම් නැති තැන් නැද්ද? එන ඊළඟට යනවා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අපි අර කලින් කතා කරා 3 sect එකේදී 3 sect economy එකේදී අපි මුලින් කතා කරා අපිට තියෙනවා tax එක අනුව. tax එක අනුව අපිට කතා කරන්න පුළුවන් 3 sect එක කොටස් දෙකකට කියලා. එකක් intermediate version අනිත් එක proper version කියලා. එතකොට දැන් අපි intermediate version කියන එක ඔන්නේ balance budget theorem එකෙන් පස්සේ ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ 3 sect එකේ proper version එක ගැන. දැන් 3 sect එකේ proper version එක ගත්තොත් 3 sect එකේ proper version එකේදී වෙන්නේ tax කියන එක කොටස් දෙකකට කැඩෙනවා. tax කියන එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි fixed amount එකක්, අනිත් එක marginal amount එකක්. දැන් fixed amount එකක් අපේ intermediate version එකේ තිබ්බා. එතකොට
අතනදී ප්‍රොපර්වර්ෂන් එකේදී වෙන්නේ ෆික්ස් amount එකට අමතරව තමයි මාර්ජිනල් amount එකක්. නැත්නම් ඉන්කම් එකේ චේන්ජ් එකත් එක්ක වෙනස් වෙන ටැක්ස් එකකුත් ඒකට ඇඩ් වෙනවා. ඒක තමයි වෙන්නේ වෙනස. අපි ඒකේ ෆන්ක්ෂන් එක බලුවොත් දැන් එතකොට අපිට ටැක්ස් ෆන්ක්ෂන් එක හදාගන්න පුළුවන් මේ විදිහට. මොකක්ද? t සමානයි t ධන ty. මොකද්ද මෙහෙම වෙන්න හේතුව? ටැක්ස් එක කියලා කියන්නේ y එකේ ෆන්ක්ෂන් එකක් වෙන හින්දා. හරිද? හැබැයි ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් ඒ විදිහමයි. ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක එක්සෝජීනියස් එකක් නැත්නම් ඔටෝනමස් එකක් විදිහට ඒ විදිහටම තියෙනවා. හරි. දැන් ඊළඟට අපි මේකේදී කතා කරොත් මේකේ ඉක්විලිබ්‍රියම් එක. මේකේ ඉක්විලිබ්‍රියම් එක එන්නේ මෙන්න මේ විදිහට. නෑ ඊට කලින් කතා කරමු මාර්ජිනල් ටැක්ස් එක ගැන. එතකොට මේ තියෙන්නේ සිම්පල් T කියලා කියන්නේ මාර්ජිනල් ටැක්ස් එක. නැත්නම් ඉන්කම් එකත් එක්ක වෙනස් වෙන ටැක්ස් එක. මෙන්න මේ ඉන්කම් එකත් එක්ක වෙනස් වෙන ටැක්ස් එක ගැන කතා කරද්දී මේ බැලන්ස් බජට් එකේ කර්ව් එක මම ඇදලා පෙන්නන්න ඕනද නැත්නම් ඒක ඕනේ නැද්ද? ඒකේ කර්ව් එක ඕන නම් ඇදලා පෙන්නන්න පුළුවන් මට. හෙලෝ හෙලෝ කර්ව් එක ඇදලා පෙන්නන්නද මම? නැත්නම් ඕනේ නැද්ද ඒක? තේරුණාද? හරි. කමන්නේ ඇදලා පෙන්නන්න. එතකොට මේ ගන්න අර දෙවෙනි එක්සැම්පල් එකට අනුව තමයි මේ ඇදලා පෙන්නන්නේ. හරි. දැන් අපි හිතමු මුලින්ම කතා කරමු ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ චේන්ජ් එක ගැන. දැන් ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් කියන එක හිතන්න වැඩි වෙනවා. ගවර්න්මන්ට් එක්ස්පෙන්සිව් එක ඒගොල්ලෝ වැඩි කරනවා. ඒ වගේම ටැක්ස් එකත් ඒගොල්ලෝ වැඩි කරනවා සේම amount එකකින්. ඒතකොට දෙකම වැඩි වෙන්නේ සේම amount එකකින්. අර කලින් එක්සැම්පල් එක විතර ගත්තොත් දෙකම 10කින් වැඩි වෙනවා. එතකොට අපේ AD curve එක දකුණට shift වෙනවා. අපේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ වෙනසෙන්. හරි. ඊළඟට දැන් මෙතනදි වෙන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක විතරක් නෙමෙයි ටැක්ස් එකත් වැඩි වෙනවා. ටැක්ස් එක වැඩි වුණාම මොකද වෙන්නේ? කර්ව් එකට. AD කර්ව් එකට. ටැක්ස් එක වැඩි වුණාම මොකද වෙන්නේ? කෙනෙක් කියන්නේ? මට හිතන්නේ නෝනිම ඔව්. පල්ලෙහාට යනවා. ඒතර පල්ලෙහාට ගියොත් එහෙම හැබැයි පල්ලෙහාට යද්දී අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ. මොකක්ද? දැන් අපේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ තරම් ටැක්ස් මල්ටිප්ලයි එකේදී නැත්තම් ටැක්ස් එකේදී බලපෑම එච්චර නැහැ. ඒතර එච්චර බලපෑමක් නැහැ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම බලපෑම අඩු වෙලා පේන්න ඕනේ අපේ chart එකේදී. මෙන්න මේ හරියට වගේ තමයි එන්නේ එතකොට.
හරි මේ තියෙන්නේ කර්ව් එක ඇන්දෝ එතකොට මුලින්ම වෙන්නේ ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ ඩිෆරන්ස් එක ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ ඩිෆරන්ස් එක එනකොට ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ ඩිෆරන්ස් එක නිසා මොකක්ද වෙන්නේ මෙන්න මේ ප්‍රමාණයෙන් වෙනස් වෙනවා කර්ව් එක නැත්තම් ඉන්ටර්සෙප්ට් එක වෙනස් වෙනවා ඊට පස්සේ ටැක්ස් එකේ චේන්ජ් එක නිසා මෙන්න මේ ප්‍රමාණයෙන් අඩු වෙනවා හැබැයි මේ ප්‍රමාණය දැන් අපි ගත්තොත් එහෙම ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එකේ ප්‍රමාණයට තරම් ලොකු ඩිෆරන්ස් එකක් නෙමෙයි එන්නේ ඊට වඩා අඩු ඩිෆරන්ස් එකක් තමයි එන්නේ මෙන්න මෙතනට ඕනනම් කියන්න පුළුවන් 50 කියලා මෙතන -40 කියන්න පුළුවන්. එතකොට ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් එක වැඩි කරොත් එහෙම මේක 10කින් වැඩි වෙනවා. හැබැයි අපි අර කලින් කතා කරපු එක්සැම්පල් එකේදී කතා කරේ C කියන්නේ 0.8යි කියලා. C කියන්නේ 0.8යි කියන්නේ ටැක්ස් එක වෙනස් වෙන්නේ එතකොට C එක හරහා නිසා මේ පැත්තේ 8යි වෙනස් වෙන්නේ. හරිද මේක කාට හරි දැන් ප්‍රශ්නයක් තියෙනවද? බැලන්ස් බජට් මල්ටිප්ලයර්. ඒ වගේම තව දෙයක් මෙන්න මේ කැලලට කියනවා එක්ස්පැන්ෂන් තියරි කියලා. මෙතනත් මෙන්න මේ කැලලට කියනවා එක්ස්පැන්ෂන් තියරි කියලා. හරිද තේරුණාද? ප්‍රශ්න තියෙනවද? හරි බං මනන් තේරෙනවා. හරි අනිත් පැත්තට යන තේරුණා කියලා උපකල්පනය කරනවා. මේ ප්‍රශ්න තියෙනවා නම් ආන්න මම බයින්නේ නැහැ. ඔය දන්නේ අවුලක් නැහැ. හරි කසුන් තේරුණා. හරි. ඊළඟට එනවා බැල අපි 3 සෙක්ට් එකේ අර T එක ගැන කතා කරා. එතකොට දැන් මම ඉස්සෙල්ලා කිව්වා ටැක්ස් කියන එක ගත්තොත් 3 සෙක්ට් එකේ ප්‍රොපර් version එකේදී ටැක්ස් කියන එක හැදිලා තියෙන්නේ ෆික්ස් පාර්ට් එකකින් වගේම මාර්ජිනල් පාර්ට් එකකුත් එකතු වෙලා. එතකොට T බාදන සිම්පල් T y. එතකොට දැන් ඔය T bar කියලා කියන්නේ ෆික්ස් amount එක. ඒක autonomous compound එකක් විදිහට ගන්නවා නැත්නම් අපිට කියන්න පුළුවන් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඉන්කම් එකත් එක්ක වෙනස් නොවන ටැක්ස් එක. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් දැන් මෙහි තියෙනවානේ VAT කියලා. VAT එක ඔය ෆික්ස් amount එකක් විතර ගන්න පුළුවන්. VAT එක කියන එක අපිට ඉන්කම් එකත් අනුව වෙනස් වෙන එකක් නෙමෙයිනේ. VAT එක කොහොම ගියත් හැමෝටම එකම ප්‍රමාණයකින් වදිනවා. ඒක අපිට ගන්න පුළුවන් ඕන එක්සාම්පල් එකක් විතර ඔය T bar කියන එකට. ඒ වගේම simple T කියන එකට අපිට එකම එක්සාම්පල් එක ඉන්කම් ටැක්ස් එක. ඒකට එතනින් එහාට එක්සාම්පල් නෑ. සිම්පල් ටැක්ස් මේ ඉන්කම් ටැක්ස් එක තමයි සිම්පල් T එකට ගන්න වෙන්නේ. එතකොට මෙතන මේ T bar කියන එක අපි කලින් කතා කරා. දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ simple T එක ගැන. simple T එක ගැන කතා කරද්දී simple T එක කියලා කියන්නේ marginal propensity to marginal tax rate එක. marginal tax rate කියලා තමයි ඒක කියන්නේ. marginal tax rate එක ගත්තට පස්සේ marginal tax rate එක කියන එක එන්නේ දශම ගාණක්. ඒක දශම ගාණක් එනවා කියන්නේ හේතුව තමයි දැන් simple T කියන එක බිඳුවක් වුණා. simple T කියන එක බිඳුවක් වුණොත් මොකක්ද වෙන්නේ? බය වෙන්න එපා ශාමික මම බයින්නේ නැහැ. මේ simple T කියන එක බිඳුවක් වුණොත් මොකක්ද වෙන්නේ? මට කියන්නේ මෙන්න මේ T ෆන්ක්ෂන් එකට මොකක්ද වෙන්නේ simple T කියන එක බිඳුවක් වුණොත්? කවුරු කෙනෙක් කියන්නේ? T ෆන්ක්ෂන් එකට මොකක්ද වෙන්නේ? simple T කියන එක බිඳුවක් වුණා. E සමානයි T bar නේද?
C සමානයි T භාග T සමානයි T භාග වෙනවා. T භාග වෙනවා කියලා කියන්නේ අපි අර කලින් කතා කරපු ඉන්ටර්මීඩියට් version එකම තමයි ආයේ තියෙන්නේ. එතකොට proper version එකේ තියෙන simple T කියන එක ආයේ ඕන වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ බිඳුව කියලා කියන්නේ no tax. හරිද? no income tax. එතකොට no income tax කියලා කියන්නේ ඉන්ටර්මීඩියට් version එකම තමයි ආයේ. අනිත් එක simple T නැත්තම් marginal tax rate කියන එක එක වෙන්නේ නැහැ. එක වෙන්නේ නැහැ කියලා කියන්නේ හේතුව තමයි ගවර්න්මන්ට් එකට ඉම්පෝස් කරන්න බෑ මහජනතාවන ටැක්ස් එකක් ඔය ඔක්කොම ඉන්කම් එක සම්පූර්ණයෙන්ම කවර් වෙන විදිහට ටැක්ස් එකක් ගහන්න බෑ. ඒක තමයි එක වෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද දැන් කවුරු හරි පුද්ගලයෙක් හම්බ කරන සල්ලි ගත්තට පස්සේ එයාගේ ඉන්කම් එකෙන් එයාට සම්පූර්ණයෙන්ම ඒ ඉන්කම් එකම ටැක්ස් එක විදිහට ගෙවන්න උනොත් එහෙම එයාට මුකුත් හම්බෙන්නේ නැහැ. ඒතර එහෙම දෙයක් වෙන්න බෑ. එතර එහෙම දෙයක් වෙන්න බැරි හින්දා එක වෙන්නෙත් නැහැ කියලා කියනවා. එතකොට මෙන්න මේ මාර්ජිනල් ටැක්ස් රේට් කියන එක නැත්නම් සිම්පල් T කියන එක 0.1 අතර තමයි තියෙන්න ඕනේ. හරිද? ඊළඟ අපි කතා කරොත් ඊළඟ අපි කතා කරොත් proper version එකේදී AD function එක ගැන proper version එකට ආවට පස්සේ proper version එකේදී AD function එක C දනයි මොකද 3 sector නිසා C දනයි දැන G ඒ වගේම මේකේ අනිත් function වල කිසිම වෙනසක් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ මෙන්න මේක විතරයි. T function එක වෙනස් වෙනවා. T සමානයි T බාධන simple T y. එතකොට ඔක වෙනස් වුණාට පස්සේ ඔක ආදේශ කරන්නේ consumption function එකේ y එකට. එතකොට එතනත් වෙනස් වෙනවා කලින් විදිහට වඩා. එතකොට එතන වෙන්නේ cy ඍණ ct bar ඍණ simple cty. එතකොට මෙන්න මේ කලින් එකේදී අපිට නැත්තම් ඉන්ටර්මීඩියට් version එකේදී අපිට මේකේ උත්තරය ආවේ c bar ධන i bar ධන g bar ඍණ ct bar plus cy විතරයි. ඒ වුණාට දැන් ඒකට අලුතෙන් කැලලක් එනවා minus cty කියලා. ඒතර ඒකත් එක්ක මෙන්න මේක සුළු කරාට පස්සේ මෙන්න මේ සම්පූර්ණ වරහන් සුළු කරාට පස්සේ එනවා c වරහන් එක ඍණ ty කියන එක. එතන එක සුළු කිරීමේ ප්‍රශ්නයක් නැහැ කාටවත්. හරි. එතකොට කලින් විදිහටම හදලා ගත්තොත් එහෙම ඒකෙත් එනවා a bar plus c වරහන් එක ඍණ t වරහන් වහලා y. ඒ වගේම කතා කරොත් ස්ලෝප් එක ගැන ඉන්ටර්මීඩියට් මොඩල් එකේ ස්ලෝප් එකයි ප්‍රොපර් version එකේ ස්ලෝප් එකයි ගැන කතා කරොත් දැන් ඉන්ටර්මීඩියට් version එකේ ස්ලෝප් එක ගැන අපිට වෙන්නේ පෙන්වන්නේ simple c y එකෙන්. හැබැයි ප්‍රොපර් version එකට ආවට පස්සේ ප්‍රොපර් version එකේදී ස්ලෝප් එක පෙන්වන්නේ simple c y නෙමෙයි. එතකොට පෙන්වන්නේ අලුත් එකෙන්. simple c වරහන් එක ඍණ t බෙදීම y කියන එකේ. එතකොට කර්ව් එක බැලුවොත් කර්ව් එකේදී පොඩි චේන්ජ් එකක් වෙනවා. මේ AD curve එක මේ මම දැන් ඇන්ද AD curve එක ඉන්ටර්මීඩියට් version එකේ curve එක. ඊළඟට proper version එකේ curve එක ඇන්දොත් එහෙම proper version එකේ curve එක එන්නේ මේ විදිහට.
ඕක තමයි කර්ව් එකේ වෙන චේන්ජ් එක. හරි ඊළඟට ඕනම් මතක තියාගන්න AD කර්ව් එක ඉන්ටර්මීඩියට් version එකට වඩා proper version එකේදී flatter වෙනවා කියලා. ආය යනවා අනිත් එකට. හරි. දැන් අපි කතා කරොත් proper version එකේදී multiplier එක විතර අපිට ගන්න වෙන්නේ. multiplier එක හදනකොට AD කියන එක ගන්නවා අලුත් විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මේකේ A bar කියන එක අපි expand කරලා ගන්නවා මෙතනට. ඒ වගේම y සමානයි AD නිසා y මේක ආදේශ කරගත්තට පස්සේ සුළු කරගෙන යනකොට plus c වරහන් එකරින t වරහන් වල y කියන එක අපි එහා පැත්තට අරන් යනවා. එතකොට ඒකේ පොදු පදයක් තියෙනවා y කියලා. එතකොට y කියන එක අපි එළියට අරගෙන එක ඍණ c වරහන් ඇරලා එක ඍණ t වරහන් වහලා y. ඉන්ටර්මීඩියට් එකයි ප්‍රොපර් එකයි කියලා කියන්නේ මම මුලදිම කිව්වේ ඉන්ටර්මීඩියට් version එකේදී අපි සලකන්නේ tax කියන එක fix amount එකක් විදිහට. ඒ කියන්නේ tax කියන එකේ t bar කියලා කෑල්ලක් විතරයි තියෙන්නේ. අපි කලින් කතා කරේ ඒක මුලින්ම කතා කරේ. එතකොට proper version එකේ කියන්නේ tax කියන එක fix amount එකක් නෙමෙයි. ඒකේ fix amount එකකුත් තියෙනවා marginal amount එකකුත් තියෙනවා. එතකොට දැන් මේ දැන් කතා කරන්නේ proper version එක. කලින් කතා කරේ intermediate version එක. intermediate version එකේ තියෙන එකම දේ ඒකෙදි tax කියලා කියන්නේ fix amount එකක්. t bar කියන එක විතරයි තිබ්බේ. හරිද? ඊළඟ පෙරේර. එතකොට දැන් මේක කතා කරාට පස්සේ මෙතන y කියන එක එල්ල ගත්තා. y කියන එක එල්ල ගත්තට පස්සේ එකරින c වරහන් ඇරලා එකරින t වරහන් වහලා y. එතකොට මේක දෙපැත්තම ආපහු මෙන්න මේ පදෙන් බෙදලා y කියන එක තනි කරගත්තොත් multiply එක එනවා. එකරින වරහන් එකරින c මෙතන එකරින නෙමෙයි එක බෙදීම. මෙතන බෙදීම එන්න ඕනේ. පොඩි printing mistake එකක්. මේක බෙදීම කරගන්න මෙතන අඩු කිරීම නෙමෙයි එන්න ඕනේ. හරි. එතකොට මෙතනදි වෙන වෙනස තමයි එකරින t කියලා කෑල්ලක් වෙනවා. මොකද එකරින t කියලා කෑල්ලක් එන්න හේතුව මේ proper version එකේදී අපි කතා කරනවා tax rate එක. marginal tax rate එක. එතකොට marginal tax rate එක කියන එක multiplier එක ඇතුළට එනවා. ඒක නිසා තමයි එකරින t කියලා එකක් එන්නේ. නැත්තම් එකරින c විතරයි තිබ්බේ. එකරින t කියලා කතාවක් එන්නේ marginal tax rate එක නිසා. එතකොට මෙතන මේ multiplier ටික අරගත්ත විදිහ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද හදන විදිහ හරි මොකක් කියයි? ප්‍රශ්නයක් නැද්ද එහෙනම්? හරි. ඊළඟට යනවා FOSECT එකට. මෙතන FOSECT එකට ගියාම FOSECT එකේදී අලුතෙන් එන්නේ import export කියන දෙක. එතකොට import export කියන දෙක ආවට පස්සේ මුලින්ම import එක ගත්තොත් මම කියන එක පැහැදිලිව ඇහෙනවද? පොඩ්ඩක් කැඩි කැඩි ගියා බං දැන් ඇහෙනවා හරි. හරි. එතකොට දැන් FOSECT එක කතා කරොත් FOSECT එකේදී import export කියන දෙක අලුතෙන් එනවා.
ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කියන දෙක අලුතෙන් ආවට පස්සේ ඉම්පෝර්ට් ගැන කතා කරොත් ඉම්පෝර්ට් එක කියලා කියන්නේ ෆන්ක්ෂන් of y. ඒ කියන්නේ y එකත් එක්ක වෙනස් වෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට m එකේ ෆන්ක්ෂන් එක කතා කරොත් හරි එතකොට ඉම්පෝර්ට් එකේ ෆන්ක්ෂන් එක කතා කරොත් m bar plus simple my m bar කියලා කියන්නේ එතකොට autonomous component එකක්. ඒ කියලා කියන්නේ අපි income එකත් එක්ක බලපාන්නේ නැතුව අපිට income එක කීයක් වුණත් අපි import කරන ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි income එක වෙනස් වෙන එකත් එක්කත් අපි import කරන ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ඔය දෙකේම total එකට තමයි import කියලා අපි import function එක කියලා කියන්නේ. එතකොට මෙතනදී වෙනස වෙන්නේ import කියන එක income එකත් එක්කත් වෙනස් වෙන ප්‍රමාණිකුත් තියෙනවා. හැබැයි export කියන එක ගත්තොත් export කියන එක එහෙම නෑ. export කියන එකේදී autonomous component එකක් විතරයි. නැත්නම් exogenous value එකක් අපි ගන්න. ඒක වෙනස් වෙන්නේ නෑ. export මෙච්චරයි කිව්වොත් ඒක ඒ ගානම තමයි එතනින් එහාට වෙනසක් වෙන්නේ නෑ. එතකොට අපි කතා කරොත් FOSEC එකේදී AD function එක ගැන. FOSEC එකේදී AD function එක වෙන්නේ C bar දන I bar ඊට පස්සේ අලුතෙන් එනවා xm කියන එක. x කියලා කියන්නේ අපිට ඉන්ජෙක්ෂන් එකක් හින්දා x එක ප්ලස් කියලා දානවා. m කියලා කියන්නේ ලීකේජ් එකක් හින්දා m කියන එක මයිනස් කියලා දානවා. ඒ වගේම ඕනනම් පුළුවන් මෙන්න මේ x m කියන එක වෙනුවට nx කියලා දාන්නත් net export කියලා දාන්නත් ඒකත් ප්‍රශ්නයක් නෑ. මම දාලා තියෙන xm කියලා. ඊට පස්සේ වෙනසක් වෙන්නේ නෑ. මෙතන අලුතෙන් එනවා m කියන එක අලුතෙන් එනවා import function එකයි x එකයි අලුතෙන් එනවා. ඒ දෙක කරන්නේ වෙනසක් වෙන්නේ නැහැ function එකට. ඊට පස්සේ අපි ආදේශ කරොත් මේක ආදේශ කරලා ගත්තොත් එහෙම දැන් අපි multiply එක හදන්නේ FOSEC එකේ. FOSEC එකේ multiply එක හදන්න ආවොත් C consumption function එකයි investment ඊට පස්සේ government expenses ඊට පස්සේ export import ඔක්කොම function ටික ආදේශ කරලා සුළු කරලා ගත්තාට පස්සේ මේ විදිහට එනවා. මේ කියන්න නම් දිග වැඩි වගේ. හරි එතකොට එනවා C bar plus simple cy minus ct bar minus simple cty plus I bar ධන g bar ධන x bar ඍණ m bar ඍණ simple my. එතකොට මේකේ autonomous component ටික එක පැත්තකට ගත්තොත් එතකොට අපිට අලුතෙන් එකතු වෙනවා. දැන් අර කලින් අපිට T-sect එකේ proper version එක කතා කරද්දී අපිට තිබ්බා CIG කියන එක. ඒ වගේම තව තිබ්බා -CT කියන එක. මෙතන simple C capital T. එතකොට මේ x කියන එකයි m කියන එකයි අලුතෙන් තමයි එන්නේ මේ FOSEC එකට. එතකොට x කියන එක plus එකක් m කියන එක minus එකක්. එතකොට ඔක්කොම component 6ක් තියෙනවා intercept එකේ. නැත්නම් autonomous component 6ක් එනවා FOSEC එකට. ඒ වගේම තමයි අපි වරහණෙන් එළිය බැලුවොත් වරහණෙන් එළියේදී -my කියන එක. මේ import වල නැත්නම් marginal import කියන එක ඒක එනවා අලුතෙන් මේ function එකට. එතකොට මේ අපි ඔක්කොම autonomous component ටික ආයේ a bar කියලා දාගන්නවා. a bar කියලා දාගෙන මේ පැත්ත සුළු කරගත්තොත් සුළු කරාට පස්සේ අපිට එන්නේ අපි y කියන එක එළියට ගන්නවා. y කියන එකයි c කියන එකයි දෙකම එළියට ගන්නවා. ඒතර y කියන එක එළියට ගත්තොත් එනවා c minus ct minus m කියලා. ඒ වගේම තමයි c minus ct කියන එකට c කියන එක පොදු වෙනද c කියන එකත් එළියට ගන්න. එතකොට එනවා වරහන් c වරහන් එකරින t minus m කියලා. ඒ වගේම තමයි දැන් එහා පැත්තේ y කියලා එකක් තියෙන හින්දා අපි මේ ටික ඔක්කොම එහා පැත්තට අරන් ගිහලා සුළු කරනවා. සුළු කරනකොට එහා පැත්තට අරන් ගියාම ප්ලස් තියෙන එක මේ පැත්තේ මයිනස් වෙනවා. ඒක මයිනස් වෙච්ච නිසා මේ පැත්තේ තියෙන m කියන එක ප්ලස් වෙනවා. ඒ වගේම තමයි සුළු කරන් ගියාට පස්සේ මේ පැත්තෙත් එන්නේ 1 minus c වරහන් එකරින t plus m වරහන් වහලා y. එතකොට
අපිට දැන් y කියන එක තනි කරගන්න අපි මේ පදයෙන් බෙදෙනවා දෙපැත්තම. මේ පැත්ත දෙපැත්තෙන් බෙදුවට පස්සේ අපිට එනවා a බෙදීම මේ පදේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මල්ටිප්ලයි එකක් කියන්නේ සාමාන්‍යයෙන් තනියෙන් තියෙන එකක් හින්දා 1 බා කියන එක වෙනම තියලා අපි මල්ටිප්ලයි එක වෙනම තනි කරගන්නවා. එතන මල්ටිප්ලයි එක වෙනම තනි කරගත්තාම මෙන්න මේ විදිහට ඒක එනවා. එතන මල්ටිප්ලයි එක වෙන්නේ මෙන්න මේ කොටස. ඒ වගේම තමයි මේ තියෙන්නේ මල්ටිප්ලයිස් ටික මම පෙන්නලා. මේ මෙතනත් මයිනස් නෙවෙයි මෙතනත් බෙදීම එන්න ඕනේ. මෙතනට බෙදීම දාගන්න හැම එකටම. එතකොට ගවර්න්මන්ට් එක්ස්පෙන්ස් මල්ටිප්ලයර් එකේ වෙනසක් වෙන්නේ නැහැ ප්ලස් m කියන එක අලුතෙන් එනවා. ඒක තමයි වෙනසක් වෙලා තියෙන්නේ. ඉන්වෙස්ට්මන්ට් මල්ටිප්ලයර් එකෙත් වෙනසක් වෙන්නේ නැහැ. එක්ස්පෝර්ට් මල්ටිප්ලයර් එකත් ඉන්ජෙක්ෂන් එකක් හින්දා මේ තුනේම තියෙන්නේ එකම විදිහට. මේ තුනේ වෙනසක් නැහැ. හැබැයි ඉම්පෝර්ට් මල්ටිප්ලයර් එකට එනකොට ඉම්පෝර්ට් මල්ටිප්ලයර් එකේදී බලන්න ඉම්පෝර්ට් මල්ටිප්ලයර් එකේ තියෙන්නේ -1 කියලා. මොකද ඉම්පෝර්ට් එක මේ කෙලින්ම නැත්තම් AD ෆන්ක්ෂන් එකේ ඩිරෙක්ට් කම්පෝනන්ට් එකක්. හැබැයි ඩිරෙක්ට් කම්පෝනන්ට් එකක් වුණාට ඒක ලීකේජ් එකක්. ඒක ලීකේජ් එකක් හින්දා තමයි -1 ඇවිත් තියෙන්නේ. ඕක ඉන්කම් රිලේටඩ් එකක් වුණා නම් -1 එන්නේ නැහැ. එතකොට -c එන්න ඕන උතන්ට. ඉන්කම් රිලේටඩ් එක කියන්නේ කන්සම්ප්ෂන් එක through වගේ යනවනම්. දැන් ඔය කන්සම්ප්ෂන් through යන්නේ නැහැ. AD ෆන්ක්ෂන් එකේ ඩිරෙක්ට් කම්පෝනන්ට් එකක් තියෙනවා ඉම්පෝර්ට් කියලා. ඒ නිසා මේක කෙලින්ම අපිට දාන්න වෙන්නේ -1 කියලා. ඒ වගේම ටැක්ස් මල්ටිප්ලයර් එකේ කලින් විදිහටම c බා -c විදිහට එන්නේ. මොකද -c වෙන්නේ කන්සම්ප්ෂන් එක through තමයි AD එකට බලපාන්නේ. හරි එතන ෆෝසෙට් එකේ මල්ටිප්ලයි එක හදපු විදිහ හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවද? එමන්ජර්. හරි. ඒ වගේම තව මේන් පොයින්ට් එකක් තියෙනවා. මල්ටිප්ලයි එකක් කියන එකක් අපි හදනකොට මල්ටිප්ලයි කියන එක චේන්ජ් වෙන්නේ. يعني 2 සෙට් එකේ බැලුවත් 3 සෙට් එකේ බැලුවත් 4 සෙට් එකේ බැලුවත් මල්ටිප්ලයි කියන එක චේන්ජ් වෙලා තියෙන්නේ ඉන්කම් රිලේටඩ් අයිටම් හින්දා. ඒතර ඉන්කම් රිලේටඩ් අයිටම් එකක් අලුතෙන් මොනවා හරි ඇඩ් වෙලා දැන් මෙතන 4 සෙක්ටර් වලින් පස්සේ 5 සෙක්ටර් කියලා තව මොනවා හරි ඉන්කම් රිලේටඩ් අයිටම් එකක් ඇඩ් වෙනවා නම් ආයෙ මල්ටිප්ලයි එක චේන්ජ් වෙනවා. හැබැයි ආයෙ 5 සෙක්ටර් කියලා අලුතෙන් එකක් ආවට ඒකේදී ඉන්කම් රිලේටඩ් අයිටම් එකක් එන්නේ නැත්තම් මේ මල්ටිප්ලයි එක වෙනස් වෙන්නේ නැහැ. ඒතර මතක තියාගන්න තියෙන ඉන්කම් රිලේටඩ් අයිටම් මොනවා හරි අලුතෙන් එනවා නම් අනිවාර්යෙන් මල්ටිප්ලයි එක වෙනස් වෙනවා. ඒ වගේම තමයි මල්ටිප්ලයි එක චේන්ජ් වෙන්නේ නැහැ ඔටෝනමස් කම්පෝනන්ට් නිසා. ඔටෝනමස් කම්පෝනන්ට් කියලා කියන්නේ මෙන්න මේ A එක හින්දා. මේ A එක ඇතුලේ තියෙන ඒවා හින්දා මල්ටිප්ලයි එකේ චේන්ජ් එකක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන බලන්නකෝ ඔටෝනමස් කම්පෝනන්ට් මෙච්චරක් ඇවිත් තියෙනවා. හැබැයි මේ එකක්වත් බලපාලා නැහැ අපිට මල්ටිප්ලයි එකට. මේ ඔක්කොම A කියලා පැත්තකට කරලා අයින් කරලා තියෙනවා. මේවයින් මල්ටිප්ලයි එකට කිසිම බලපෑමක් නැහැ. මේවා එතකොට එන්නේ ඉන්ටර්සෙප්ට් එකට. ඒ වගේම මල්ටිප්ලයි එකට බලපෑමක් ඇති වෙන්නේ මෙන්න මේ ඉන්කම් රිලේටඩ් අයිටම් නිසා. ඒක හැම සෙක්ටර් එකේම මේ විදිහටම වෙලා තියෙනවා. හරි. ඊළඟට කතා කරන්න තියෙන මල්ටිප්ලයර්ස් තුනේ වෙනස. දැන් මේ තියෙන්නේ 2 සෙක්ටර් එකේ මල්ටිප්ලයි එක. එතකොට 2 සෙක්ටර් 3 සෙක්ටර් 4 සෙක්ටර්. දැන් ওই සෙක්ටර් තුනේ ගත්තට පස්සේ අපි කියනවා 2 සෙක්ටර් එකේ ඉකොනොමි 2 සෙක්ටර් එකේ මල්ටිප්ලයර් එක ලොකුයි කියලා 3 සෙක්ටර් එකේ මල්ටිප්ලයර් එකට වඩා. මොකද මෙතන ගත්තොත් එක බෙදීම එක ඍණ c විතරයි තියෙන්නේ. මෙතන ගත්තොත් මෙතනත් බෙදීම එන්න ඕනේ.
මෙතන මෙතන බෙදීම ඉන්නේ. මෙතන බෙදීම වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන බැලුවොත් එහෙම two set එකේදී එක ඍණ c විතරයි. ඒ වගේම 3 set එකේදී එක ඍණ c එක ඍණ t. එතකොට මේ ඩිනොමිනේටර් එක නැත්තම් එක බෙදෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම 4 set එනකොට m එකකුත් ආයෙ එකතු වෙලා. එතකොට බලන්න එක බෙදෙනවා මෙතනදී එක ඍණ c වලින්. ඒ කියන්නේ අඩු ගානක. මෙතනදී එක බෙදෙන්නේ ඊට වඩා ටිකක් ලොකු ගානකින්. මෙතනදී බෙදෙන්නේ ඊටත් වඩා ලොකු ගානකින්. එතකොට මොකද්ද වෙන්නේ? මේ වැලියු එක එන්න අඩු වෙනවා. මෙතන මල්ටිප්ලයි එක ගත්තොත් මේ මල්ටිප්ලයි එකේ තියෙනවා ලොකු ඉෆෙක්ට් එකක් නැත්නම් ලොකු ඉම්පැක්ට් එකක් මේකට වඩා. මොකද මේකේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා කියලා කියන්නේ මේකේ ඩිනොමිනේටර් එක පොඩ්ඩක් පොඩි. හැබැයි මේකේ ඩිනොමිනේටර් එක ඊට වඩා ලොකුයි. ඒ නිසා මේකේ ඉම්පැක්ට් එක තව ටිකක් අඩු වෙනවා. ඒ වගේම මේකේ ඊටත් වඩා ඉම්පැක්ට් එක අඩු වෙනවා. ඒක තමයි අවසානටම කරන්න තියෙන එක. එතනින් එහාට තියෙන්නේ ආය ISLM එක. විනාඩිය. හරි ඒකේ එච්චර තමයි තියෙන්නේ. එතනින් ඉවරයි. ප්‍රශ්න අහන්න. මට ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න. අර මේ සිම්පල් t බිඳුවයි එකයි අතර එන්නේ ඇයි? මට ඒක තේරුන්නේ නැහැ. මාජිනල් ටැක්ස් එක හරි. මෙතන ගත්තොත් මෙතන මේ බිඳුව කියලා තියෙන්නේ මාර්ජිනල් ටැක්ස් රේට් එක ගත්තොත් මාර්ජිනල් ටැක්ස් රේට් එක ගත්තොත් ඒකෙදි මෙතන බිඳුව කියලා දාලා තියෙන හේතුව තමයි ඒ කියන්නේ ටැක්ස් එකක් අය කරන්නේ නැහැ. ඉන්කම් එකත් එක්ක වෙනස් වෙන ටැක්ස් එකක් අය කරන්නේ නැත්තම් ඒ කියලා කියන්නේ t සමානයි t බා කියන එක. එතකොට t සමානයි t බා කියලා කියන්නේ අපි අර කලින් කතා කරපු ඉන්ටර්මීඩියට් වර්ෂන් එකම තමයි. බලන්න ඔය ඉන්ටර්මීඩියට් වර්ෂන් එක දැන් මොකද කතා කරේ කියලා. මේ තියෙන ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේදී ටැක්ස් එක. බාහන ඉන්ටර්මීඩියට් වර්ෂන් එකේදී ටැක්ස් එක කියලා කතා කරේ මොකද්ද? t සමානයි t බා. දැන් මෙතන කොහෙවත් තියෙනවද මාර්ජිනල් පාර්ට් එකක්? නැත්තම් ඉන්කම් එකත් එක්ක චේන්ජ් වෙන පාර්ට් එකක් නෑ මේකේ. ඒතර ඉන්කම් එකත් එක්ක චේන්ජ් වෙන පාර්ට් එකක් නැති නිසා මේක එතකොට ඔටෝනොමස් කම්පෝනන්ට් එකක් විතරයි. හැබැයි එහෙම වුණොත්
අපි ආයෙ කතා කරන්නේ නැත්නම් t කියන එක බිඳුවක් වුණොත් එහෙම අපි එතන කතා කරන්නේ ආයෙත් අර ඉන්ටර්මීඩියට් version එක ගැන. දැන් අපි කතා කරන්නේ proper version එක ගැන. ඉන්ටර්මීඩියට් version එක ඉවරයි. එතකොට අපි ඉන්ටර්මීඩියට් version එක ඉවර කරලා proper version එකට ආවට පස්සේ ආයෙ මෙතන බිඳුවක් වෙන එක වෙන්නේ නැහැ. මොකද බිඳුවක් වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැත්තේ හේතුව තමයි ඒක බිඳුවක් වෙනවා කියන්නේ ඒක ආයෙ ඉන්ටර්මීඩියට් version වෙනවා. හරිද? ඊට පස්සේ එක වෙන්නේ නැහැ. එක වෙන්නේ නැහැ කියලා කියන්නේ හේතුව තමයි ගවර්න්මන්ට් එකකට බෑ මහජනතාවගේ මොකද ඔය කියනක ඔයා කියලා ඔයා මොකක් හරි ඉන්කම් එකක් ගන්නවා රුපියල් ලක්ෂයක. ඔයා රුපියල් ලක්ෂයක ඉන්කම් එකක් ගත්තට පස්සේ ඔයාගෙන් ලක්ෂයක් ටැක්ස් යවුවොත් ඔයාට එකෙන් කීයකට ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඒක තේරුමක් නැති වැඩක් වෙනවා ඔයා හම්බ කරන එක. ඒ වගේ තමයි මේක. එතකොට සම්පූර්ණ ඉන්කම් එකට ටැක්ස් එකක් ගහන්න ගියොත් එහෙම ඒක ඉෆෙක්ටිව්නස් එකක් නැති වෙනවා. ඒ නිසා තමයි එක වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒකට හේතුව ගවර්න්මන්ට් එකකට බෑ කාගේ හරි එක්කෙනෙක්ගේ හම්බ කරන ඉන්කම් එක සම්පූර්ණයෙන්ම එයාලට ගන්න. එයාලට ගන්න පුළුවන් ඒ හම්බ කරන ගානේ ප්‍රමාණයක් විතරයි. එතකොට අනිවාර්යයෙන්ම එක වෙන්න බෑ. එක වුණොත් එහෙම ඒ ඉකොනොමි එකේ හම්බ කරන ඒ මිනිස්සුන්ට කීයක්වත් ඒගොල්ලන් අතට යන්නේ නැහැ. ඒ හම්බ කරන ඔක්කොම ටික ගවර්න්මන්ට් එකෙන් ගන්න වැඩක් වගේ තමයි වෙන්නේ. ඒක තමයි 0.1 වෙන්න තියෙන්නේ. තේරුණාද? හරි හරි තේරුණා. හරි. thank you. හරි. තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මට නෑ මට. තියෙන කවුරුත් නැද්ද? මේ ISLM එක අද කරන්න ඉවරක් නෑ. ISLM එකට අමුත් හදාගත්තේ නෑ. නැත්නම් ISLM එක ගන්න තිබ්බා. වෙලාවක් දිනවනේ. මොකද කරන්නේ? උතනින් ඉවරයි KID මොඩල් එක. උතනින් එහාට තියෙන ISLM මොඩල් එක. KID එකේ මොකක් හරි තේරිච්ච නැති තැනක් තියෙනවද? ගිය සතියේ කලින් එකේ හරි මේකේ හරි මොකේ හරි කසුන් එතකොට KID මොඩල් එක යොදාගන්නේ මොන වගේ දේවල් මනින්නද එතකොට? ඒ කියන්නේ ඒක යොදා ගන්න දේවල් එහෙම ගන්න ඔව් බැහැ. ඒ කියන්නේ මෙහෙමයි දැන් KID මොඩල් ඒක එකේ දැන් මම users කතා වගේ. ඔව් යූසර්ස් වගේ කතා කරොත් දැන් මෙහෙමයි KID මොඩල් එකෙන් තමයි අපේ බේසික් එක වැටෙන්නේ. ඔය ISLM කියලා කතා කරත් ADAS කියලා කතා කරත් ඔය හැම මොඩල් එකකටම යන්න KID මොඩල් එක අනිවාර්යෙන් ඕනේ. එහෙම නැතුව අපිට ඉස්සරහව කතා කරන්න බෑනේ. දැන් ISLM මොඩල් එක ගත්තත් අනිවාර්යයෙන්ම KID මොඩල් එකේ knowledge එක නැතුව ISLM මොඩල් එක කතා කරන්න අමාරුයි. මොකද ISLM මොඩල් එකේ අලුතෙන් එන්නේ මනිමාගට් එක විතරයි. එතකොට KID මොඩල් එකේ සම්පූර්ණ knowledge එක ඕනේ ඉස්සරහට යන්න. ඒ වගේම තමයි ADAS එක කතා කරත් ඒකටත් KID එක knowledge එක ඕනේ. එතකොට ඒ නිසා තමයි KID මොඩල් එක අපිට ඉම්පෝර්ටන්ට් වෙන්නේ ගොඩක්. නැත්තම් දැන් බැලන්ස් බජට් තියරම් මෙහෙම කතා කරොත් එහෙම ඒකේ ඉම්පෝර්ටන්ස් එක විදිහට ගත්තොත් එහෙම ගවර්න්මන්ට් එකේ ඩිසිෂන් වල කොහොමද ඒක ඉෆෙක්ටිව්නස් එක. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ගත්ත ඩිසිෂන් වලින් වැඩක් තියනවාද කියලා අපිට එස්ටිමේට් එකක් ගන්න. එහෙම දෙයකට තමයි මේක යූස් කරන්නේ. මොකද දැන් මේක ගත්තොත් එහෙම ඇත්තටම බැලුවොත් එහෙම ගොඩක් තියරි පැත්තට යන පැත්තක්. ඒ නිසා ප්‍රැක්ටිකල් යූස් කරනවා අඩුයි ඉතින් ඇත්තටම. හරිද? හරි ප්‍රශ්න හරි. Thank you. මේ කසුන් මොකිය? මේ අර ගිය සතියේ කරේ මේ අර MPC සමානයි 0.1 කියලා අර මල්ටිප්ලයි වගේක් කරේ. ඔව්. අර ඒකේ MPC එක වෙනකොට පීරියඩ් 2 ඉඳන් පොඩ්ඩක් කියලා දෙන්නකෝ. ඒකේ අර ඩෙල්ටා y 10ක් වෙනකොට මේ දැන් අර i එකට කොහොමද මේක බලපාන්නේ පොඩ මට ඒක කියලා දෙන්නකෝ. හරි යමින් හරියක්.
මේක නේද අහන්නේ? හලෝ මේක නේද අහන්නේ? ඔව් ඕක නෙමෙයි එක වෙනකොට MPC මේක ඔව් ඔන්න ඕක. හරි. දැන් මේකේ නම් MPC එක වුණොත් MPC එකයි කියලා කියන්නේ මල්ටිප්ලයි එක හැදුවොත් MPC එකේ එක දැන් මල්ටිප්ලයි එක කියන එක දන්නවනේ එක බෙදීමේ කරන C තමයි මල්ටිප්ලයි එක වෙන්නේ. ඒතර එක බෙදීමේ කරන C මල්ටිප්ලයි එක නම් එකෙන් එකක් අඩු කරලා එතකොට එන්නේ උත්තරේ කීයද? 0යි. එතකොට එක බෙදුවොත් 0ෙන් මොකක්ද එන්නේ උත්තරේ? අනන්තය. එතකොට මල්ටිප්ලයි එක එනවා අනන්තයක්. එතකොට එතනින් තේරෙනවා process එක endless. නැත්තම් multiplier process එක ගත්තොත් ඒක end එකක් හොයන්න බෑ. ඒක end එකක් නැතුව දිගටම යනවා. මොකද්ද හේතුව? දැන් පළවෙනි ස්ටේජ් එකේ ගත්තොත් අපි 100ක් කියලා හිතනවා අපේ ඉන්කම් එකේ තියෙන අපේ ඉකොනොමි එකේ තියෙන y එක. ඒ වගේම කන්සම්ප්ෂන් එක 80යි, ඉන්වෙස්ට්මන්ට් 20යි කියලා බෙදා ගන්නවා. මොකද පටන් ගන්නකොට ඔක්කොම දාන්න බැරි නිසා. එතකොට අපි ඉන්වෙස්ට්මන්ට් එක වැඩි කරොත් එහෙම 10කින් මෙතන ටෝටල් එක y එක 110ක් වෙනවා. ඒ වගේම 100යි 110යි අතර වෙනස 10ක් වෙනවා ඩෙල්ටා y එකට. එතකොට ඩෙල්ටා y එක 10ක් කියලා කියන්නේ MPC ගත්තොත් y එකේ වෙන වෙනස නැත්නම් ඩෙල්ටා y එක ගත්තොත් ඩෙල්ටා y එක සම්පූර්ණයෙන්ම ගන්නවා කන්සම්ප්ෂන් එකට. ඒක තමයි MPC එකයි කියන එකේ තේරුම. ඒ කියන්නේ y එක වෙනස් වෙන ප්‍රමාණය ඒ විදිහටම එයා කන්සම්ප්ෂන් කරනවා. එයා කන්සම්ප්ෂන් එකට ගන්නවා. එතකොට එයා 10 මේ විදිහට ගත්තොත් එහෙම ආයෙත් මෙයාගේ third period එක බැලුවොත් අපි 80යි 30යි 80ක් එනවා කන්සම්ප්ෂන් එක 30ක් එනවා ඉන්වෙස්ට්මන්ට් එක අර 20යි 10යි එකතු වෙලා එතකොට 10ක් තියෙනවා මෙතන අපේ කන්සම්ප්ෂන් චේන්ජ් එක එතකොට ඔක්කොම එනවා 120ක්. ඒතර y එක 120ක් වෙනවා. y එක 120ක් වුණාට පස්සේ අර කලින් y එකයි 110යි 120 වෙනස 10ක් එනවා ඩෙල්ටා y එක. එතකොට ඩෙල්ටා y එක 10ක් එනවා කියලා කියන්නේ මෙයා මේ වෙනස 10ත් ආයේ ඒ 10 ඒ විදිහටම ගන්නවා කන්සම්ප්ෂන් එකට. එතකොට මෙයා කීයක්වත් අඩු කරන්නේ නැහැ. හැබැයි අපි කලින් එක කතා කරොත් කලින් එකේදී නැත්නම් අපි 0.8ක් කියාගත්ත එකේදී ඒකෙදි වෙනස තියෙන්නේ මෙතන අපි ඩෙල්ටා y එක 10ක් වුණොත් මෙයා කන්සම්ප්ෂන් එකට ගන්න 8යි. ඒ කියන්නේ කන්සම්ප්ෂන් එකට ගන්න ප්‍රමාණය අඩු වෙනවා මෙයාගෙන් එන්න. හෙලෝ කැඩි කැඩි දැහෙන්නේ. ආව ඇහෙනවද හරියට පැහැදිලිව? හරි. ඔව් හරි ඇහෙනවා. කැඩි එන්න බෑ. හරිද දැන්? හරි. එතකොට හරි. එතන වෙනස තියෙන්නේ දැන් අර 0.8ක් තිබ්බනම් මෙන්න මේ කන්සම්ප්ෂන් එකේ නැත්තම් ඩෙල්ටා y එකේ වෙනසෙන් අපි ඊළඟට කන්සම්ප්ෂන් එකට එනකොට එතනින් ලීකේජ් එකක් තියෙනවා. දැන් 10ක් වෙනස් වුණොත් 8යි අපි කන්සියුම් කරන්නේ. දෙකක් අත ඇරලා. දැන් මෙතනදී එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන MPC එකක් නිසා ඩෙල්ටා y එකේ චේන්ජ් එක එහෙමම අපි ගන්නවා කන්සම්ප්ෂන් එකට. එතකොට මොකද වෙන්නේ? කිසිම ලීකේජ් එකක් නැහැ. ඒ කියන්නේ මේ ප්‍රොසෙස් එක ගත්තොත් නැත්නම් මේ MPC එකකදී මල්ටිප්ලයි එකේ ප්‍රොසෙස් එක ගත්තොත් අවසානයක් කියන්න බෑ. මොකද ටිකටම ඩෙල්ටා y එක 10කින් වෙනස් වෙනවා. ඒ වගේ මේ 10 අනිවාර්යයෙන්ම කන්සම්ප්ෂන් එකට 10ම ගන්නවා. ඒතකොට මේ කන්සම්ප්ෂන් එක ඉවර වෙන්නේ නැහැ. මේ ඩෙල්ටා y එක ඉවර වෙන්නෙත් නැහැ. ඒකයි මේ කියන්නේ ප්‍රොසෙස් එක endless කියලා. තේරුණාද? පොඩ පීරියඩ් 4 එකේදී මේ ඒක පොඩ පීරියඩ් 4 එකක් කියන්නේ එතකොට එතන 130ක් එන්නේ නැහනේ. එනවා. මෙතන 90ක් එන්න ඕනේ. 80 නෙවෙයි මෙතන 90ක් එන්න ඕනේ. මෙතන 90ක් දාගන්න එතකොට හරි. මොකද මෙතන 90ක් එන්නේ මෙතන මේ 80යි මේ 10යි දැන් ගිය third period එකේ ගත්තට පස්සේ 80යි 10යි මෙතනට එන්න ඕන 90ක් එතකොට. ඒතර 90යි 30යි 120යි 10යි 130යි 130ක් තමයි ටෝටල් එක. හරිද? එතකොට අර කලින් පීරියඩ් එකේදී අර වැඩි වුණ 10 එකතු වුණේ මේ ඉන්වෙස්ට්මන්ට් එකටනේ.
හරි හරි මේ කලින් පීරියඩ් එකේදී අපි වැඩි කරේ දැන් හිතන්නකෝ ෆස්ට් පීරියඩ් එකේ 80යි 20යි තියෙනවා. සෙකන්ඩ් පීරියඩ් එකේදී අපි වැඩි කරන්නේ ඉන්වෙස්ට්මන්ට් එක 10කින්. ඊට පස්සේ තර්ඩ් පීරියඩ් එකේ අපි ලියනකොට තර්ඩ් පීරියඩ් එකේදී කන්සම්ප්ෂන් එකේ වෙනසක් නැහැ. කන්සම්ප්ෂන් එක 80මයි. I එකේ වෙනසක් තියෙනවා. මොකද I එකේ අපි වැඩි කරපු ගානකුත් තියෙනවා. දැන් මේ අවුරුද්දේ කීයක්වත් වැඩි කරන්නේ නැහනේ. ඒතකොට ඒක වැඩි කරපු එකක්. ඒතර අතීත එකක් නේ. ඒ නිසා මොකද්ද වෙන්නේ 20යි 10යි එකතුලා 30ක් වෙනවා. කන්සම්ප්ෂන් එකෙත් ඒකමයි වෙන්නේ. කන්සම්ප්ෂන් එකේ දැන් මෙතන ෆෝර්ත් පීරියඩ් එකේ කන්සම්ප්ෂන් එක 10 80ක් තියෙනවා. ඒ වගේම 10ක් කන්සම්ප්ෂන් එක වැඩි වුණාට පස්සේ හතරවෙනි එකට එනකොට කන්සම්ප්ෂන් එක වෙනස් වෙනවා 90ක් කියලා. එතකොට දැන් මේ කලින් එක බැලුවොත් මේ එතකොට පහේදි කන්සම්ෂන් එක 100යිද? ඔව් පහේදී කන්සම්ප්ෂන් එක 100ක් වෙන්න ඕනේ එතකොට. මෙතන 90යි හරි ඊළඟ එක 100ක් වෙනවා. ඒ විදිහට දිගටම හරි යනවා. හරි 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 thank you හරි තේරුණා. හරි. තව කාටද ඔව් හරි අර ප්‍රශ්න තියෙනවද? සුව තිබ්බ නිසා මේක අර ආවේ නැහැ නේ 130 ඒකයි අවුලක් වෙලා තිබ්බේ. හරි හරි ගණන් ගන්න එපා. මමත් ලියනකොට එහෙම තමයි. හරි හරි ලියනකොට මම අවුල් වෙනවා මට. හරි තව කාට හරි ප්‍රශ්න තියෙනවද එතකොට? ප්‍රශ්නාර්ථ ලකුණු දාන් ඉන්න එක්කෙනාට ප්‍රශ්න නැද්ද? ඊළඟට කවුද? ස්පයිඩර්මෑන් ඉන්නවා. ස්පයිඩර්මෑන්ට ප්‍රශ්න නැද්ද? 80යි 30 ප්‍රශ්න නැද්ද? 83යි 44ට ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න නැද්ද? තියෙනවා නම් අහන්න. Hello. ස්පයිඩර්මෑන්ට නම් ප්‍රශ්න නෑලු. තව කාටද ප්‍රශ්න නැත්තේ ඒකට? ඔක්කොටම ප්‍රශ්න නැත්තේ නේද? ISLM එක අද කරන්න බෑ මට හදර මේ. උගු ටයිප් කරලා හදාගන්න බැරි වුණා අය කරන්නේ. නැතුව කියලා දෙන්න කිව්වොත් මට ෆොටෝස් වලින් කියලා දෙන්න කිව්වොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසා. නැත්තම් ISLM එක කරද හැකි මේ අර හදලා නෑ මොකද. මම කරන්නම් ඒක ඉක්මනට මේ බලමු මේ සතිය කරන්න. හරිද එහෙනම් එතකොට අද නවත්තමුද? හරි කොස්තු. Sound.